ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවස් තුල කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි ශ්‍රද්ධාව, පන්සිල් සහ අටසිල්, සිව්බඹ විහරණ, සතර සංග්‍රහ වස්තු, හිරියොතක්, ඒ වගේම අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාව, සුබරතාව, අවසාන වශයෙන් නීතිගරුකත්වය සහ සහජීවනය කියන සංකල්ප. මෙන්න මේ කියන ආචාර ධර්ම පද්ධතිය තමයි බුදුදහමෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට මේ කියන ආචාර ධර්ම පද්ධතිය කොහොමද සමාජයේ ප්‍රායෝගිකව අපි මුහුණ දෙන එදිනදා ජීවිතයට ගල්ප ගන්න කියන කාරණාව තමයි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ කියන ආචාර ධර්ම පද්ධතිය කොහොමද වඩාත් යහපත්, ශිෂ්ට සම්පන්න, ගුණගරුක සමාජයක් ගොඩනගා ගැනීමට භාවිතා කරගන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණාව තමයි අද දවස් තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුදහම තුල උගන්වන ප්‍රධානම සංකල්පයක් විදිහට අපි හඳුනා ගන්නවා ශ්‍රද්ධාව කියන සංකල්පය. මේ සංකල්පය පිළිබඳව ඔයාලා දැනුවත්, ඒ කියන්නේ ඔයාලා මීට කලින් මේ පිළිබඳව අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. නොඑක අවස්ථාවන් වලදී ඒක පාසලේදී වෙන්න පුළුවන්, දහම් පාසලේදී වෙන්න පුළුවන්, නැත්නම් ධර්ම දේශනාවකදී වෙන්න පුළුවන්. ඒක බෞද්ධ විදිහට අපි ওই කියන අවස්ථාවලදී මේ සංකල්පය අහලා තියෙනවා. ඒකට මේ ඉගෙනගත්තු දේ පිළිබඳව තවදුරටත් අපි පුළුල්ව සාකච්ඡා කිරීමක් තමයි මේ විෂය නිර්දේශය ඇතුළතදී අපි සිද්ධ කරන්නේ. ඒකට මේ ශ්‍රද්ධාව කියන සංකල්පය ඉස්සෙල්ලම අපි හඳුනාගනිද්දී මේ සංකල්පය පැහැදිලි කරගනිද්දී ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ දේ අවබෝධ කරගන්න ඕනේ මේ ශ්‍රද්ධාව කියන වචනය පාලි සූත්‍ර ධර්ම වල මොන ආකාරයෙන්ද හඳුන්වන්නේ කියලා. ඒතර පාලියෙන් මේ ශ්‍රද්ධාව කියන වචනය සද්ධා කියලා තමයි හඳුන්වන්නේ. ඒතර මේ සද්ධා සංකල්පය නැත්නම් ශ්‍රද්ධාව කියන එක බෞද්ධ විග්‍රහය තුල ඉදිරිපත් කරන මෙන්න මේ විදිහට. ඉදගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධි. ඉදගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධි. මේකෙන් කියවෙන අර්ථය තමයි පුතේ යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් තුළ එහෙම නැත්නම් යම් කිසි ශ්‍රාවකයෙක් තුළ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව පැහැදීමක්, විශ්වාසයක් තියෙනවා නම් අන්නේ පැහැදීම එහෙම නැත්නම් විශ්වාසය ශ්‍රද්ධාව කියන නමින් හඳුන්වලා තියෙනවා. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඒ කියන්නේ කිසියම් තැනැත්තෙකුට බුදුහාමුදුරු පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම්, පැහැදීමක් තියෙනවා නම් මේ විශ්වාසය නැත්නම් බුදුහාමුදුරු පිළිබඳව තියෙන පැහැදීම ශ්‍රද්ධාව කියලා සරලව අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්නම් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ ශ්‍රද්ධාව කියන සංකල්පය බුදුදහමට පමණක් ආවේනික වෙච්ච සංකල්පයක් නෙවෙයි. මේක වෙනත් ආගම් අතරත් තියෙන සංකල්පයක්. කතා බහට ලක් වෙන සංකල්පයක්. ඒකට බුදුදහම තුල මේක අලුත් විග්‍රහයක්, නව විග්‍රහයක් තමයි බුදුදහම තුල. එහෙම නැත්නම් වෙනත් ආගම් වලට සාපේක්ෂව එහාට ගියා වූ ගැඹුරු විග්‍රහයක් බුදුදහම තුල මේ ශ්‍රද්ධා සංකල්පේ හඳුන්වලා තියෙනවා. ඒකට බෞද්ධ විග්‍රහය තුල ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා කියලා. අමූලිකා සද්ධා සහ ආකාරවතී සද්ධා කියලා කොටස් දෙකකට බුදුදහම තුළ ශ්‍රද්ධාව කියන සංකල්පය හඳුන්වලා තියෙනවා. දැන් බලමු මේ කොටස් දෙකෙන් අදහස් කරන්නේ මොන වගේ කාරණාවක්ද කියලා. එතන පළවෙනි කොටසට ගියොත් අමූලිකා සද්ධා කියන සංකල්පය නැත්නම් සද්ධායේ ප්‍රභේද දෙකයි. ඒකට ඔබ දන්නවා අමූලික සද්ධාව සහ ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධාවෙන් කියවෙන අර්ථය තමයි විශ්වාසය නැත්නම් භක්තිය. විශ්වාසය, භක්තිය. පැහැදීම කියන මනෝභාවයක් එහෙම නැත්නම් මානසික සංකල්පය, මානසික සිතුවිල්ලක් පිළිබඳව තමයි අදහස් දක්වන්නේ අමූලිකා සද්ධාවෙන්. දැන් මෙතන තවත් වචනයක් අපිට එකතු වෙනවා. ඒ තමයි භක්තිය. හරිද? ඒතකොට දැන් ශ්‍රද්ධාව සහ භක්තිය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. ශ්‍රද්ධාව සහ භක්තිය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. හැබැයි මෙතෙන්දී අපි ශ්‍රද්ධාව පිටන්ති අපි හඳුන්වන අමූලිකා ශ්‍රද්ධාව සහ භක්තිය කියන සංකල්පය අතර යම් සමානතාවයක් තියෙනවා, සමපාතික බවක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම දැන් ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම කියලා මම මුලින් විග්‍රහ කරා. භක්තිය සංකල්පයේ විස්තර කරොත් භක්තිය කියන්නේ බිය. භක්තිය කියන්නේ බිය. ඒතර භක්තියේ බොහෝ විට දේවවාදී නැත්නම් නිර්මාණවාදී ආගම් વિશે තමයි භක්තිය කියන සංකල්පය තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහෙම කියනවා. අපි දෙවියන්
උදෙසා වන්දනාමාන කරන්නේ පුද පූජා පවත්වන්නේ බාරහාර වෙන්නේ. ඒ මොකක් නිසාද? අපි ඒ දෙවියන් පිළිබඳව තියෙන බිය නිසා. ඒතර අන්නේ බියට තමයි භක්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ බියෙන් යම් කිසි දෙයක් හෝ යම් කිසි කෙනෙක් අදහනවා නම් එතන තියෙන භක්තිය. හැබැයි ශ්‍රද්ධාව මං කිව්ව භක්තියට වඩා වෙනස් කියලා. ඒතකොට ශ්‍රද්ධාව වෙනස් වෙන්න හේතුව තමයි අපි දැන් බුදුහාමුදුරු පිළිබඳව අපිට තියෙන ශ්‍රද්ධාව. එතෙන්දී අපි බුදුහාමුදුරුන්ට බියෙන් උන්වහන්සේ වන්දනාමාන කරනවා හරි උන්වහන්සේට පුදු පූජා පවත්වනවා හරි කියලා අදහසක් අපි තුල නැහැ. අපි උන්වහන්සේට ගෞරවයක් විදියට උන්වහන්සේ සතු ගුණාංග සිහිපත් කරලා තමයි පුදු පූජා පවත්වන්නේ. නිසා බුදුදහම තුල අගයන්නේ භක්තිය නෙමෙයි ශ්‍රද්ධාව. හැබැයි බුදුදහමේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදද්දී අමූලිකා ශ්‍රද්ධාවෙන් විස්තර කරන සංකල්පය අදහස භක්තිය කියන සංකල්පයෙන් විස්තර කරන අදහසට සමානයි. කියන්නේ කරුණු අවබෝධයකින් තොරව ඇති කරගන්න පැහැදීම. ඒ නිසා මේ අමූලිකා ශ්‍රද්ධාව කරුණු අවබෝධයක් නැහැ. පුද්ගලයාට දැනුම් තේරුමක් නැතුව ඇති කරගන්න පැහැදීම මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ තියෙන ගතිකත්වය නිසා වෙනස් වීමේ ප්‍රවණතාවය වැඩි නිසා අමූලිකා ශ්‍රද්ධාවට අපි කියනවා චල ශ්‍රද්ධා කියන නම. චල කියන්නේ වෙනස් වෙන කියන අදහසින් සෙලවෙන. ඒකට අමූලික ශ්‍රද්ධාව යම් කෙනෙක් පිළිබඳව හෝ දෙයක් පිළිබඳව බියෙන් පැහැදීමක් ඇති කර ගන්න ඕන, සරණ යන ඕන, පුදු පූජා පවත්වන ඒ දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ පැහැදීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අමූලිකා ශ්‍රද්ධාව සහ භක්තිය අතර යම් සමානුපාතික බවක්, සමාන බවක් තියෙනවා. කොහොම නමුත් මේ අමූලිකා ශ්‍රද්ධාව කියන ප්‍රභේදය බුදුදහම තුල අගය කරන්නේ නැහැ. ඒ හින්දා බුදුහාඳුරෝ චංකී කියන සූත්‍ර දේශනාවේදී අමූලිකා ශ්‍රද්ධාව උපමා කරනවා අන්ධ වේණියකට. චංකී කියන සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ අමූලිකා ශ්‍රද්ධාව උපමා කරනවා අන්ධ වේණියකට. මොකද්ද මේ අන්ධ වේණියක් කියන්නේ? අන්ධ වේණියක් කියන්නේ මොකක්ද? අන්ධ වේණියක් කියන්නේ එකිනෙකා පසුපස ගමන් කරන අන්ධයින් සමූහයකට. හරි? අමූලිකා ශ්‍රද්ධාව චංකී කියන සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ උපමා කරනවා අන්ධ වේණියකට. අන්ධ වේණියක් කියන්නේ එකිනෙකා පසුපස ගමන් කරන අන්ධයින් සමූහයකට. ඒතකොට අන්ධයින් කියන්නේ ප්‍රකාශය තුනම අපිට පැහැදිලිවම ඇස් පේන්නේ නැහැ. ඒකට දැන් අන්ධයින් සමූහය එකිනෙකා පසුපස ගමන් කරන අන්ධයින් සමූහයක් ගත්තොත් අපිට ඒක දකින්නට තියෙන ලක්ෂණයක්. ඉතින් මොකක්ද මේ ලක්ෂණය? මුලින් ගමන් කරන තැනැත්තා මාර්ගය දන්නේ නැහැ. ඒ වගේම මැදින් ගමන් කරන තැනැත්තා මාර්ගය දන්නේ නැහැ. අවසානයේ ගමන් කරන තැනැත්තා මාර්ගය දන්නේ නැහැ. ඒක මුල, මැද සහ අග කියන ස්ථාන තුනේම ගමන් කරන තැනැත්තා මාර්ගය දන්නේ නැහැ. අන්ධ වෙන්නේ. ඒකට මේ අචල ශ්‍රද්ධාව තියෙන මේ චල ශ්‍රද්ධාව තියෙන කෙනා එහෙමත් නැත්නම් අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනා නිවැරදි මාර්ගය දන්නේ නැහැ. හරියට අන්ධයින් වගේ. හරි. ඒ මේ විදිහට තමයි අමූලිකා ශ්‍රද්ධාව බුද්ධහම තුළ උපමා කරලා. ඒතර මේ කරුණු අවබෝධයකින් තොරව මේ පිළිබඳව උදාහරණ කතාවක් කියන්න පුළුවන්. මෙන්න මේවා ඔයාලා අහලා තියෙනවා. හරි. උපාසක මහත්තයෙක් පන්සලට ගියාලු සීල් සමාදන් වෙන්න. දැන් එයා ගිහිල්ලා උදේ ඉඳන් සන්ධ්‍යා කාලේ වෙනකම් ඒ වතාවත් ආදී සිද්ධ කරලා සීල් සමාදන් වෙලා සිද්ධ කරන ආගම කටයුතු වලට සම්බන්ධ වෙලා දැන් රාත්‍රී කාලේ නිින්දට යනවා. නැත්නම් සැතපෙන් යනවා කියලා කියන්නේ. නිින්දට යන අවස්ථාවේදී දැන් මේක නා නිදා ගන්න සූදානම් වෙනකොට මේක නාට එකපාරට මතක් වුණාලු මම දැන් දෙපා දාගෙන ඉන්නේ සී මහ බෝධිය පැත්තට. ඉතින් ටක් ගාලා අනිත් පැත්තට හැරෙනවා. අනිත් පැත්තට හැරලා නිදා ගන්න බලනකොට ආයෙ කල්පනා ආවලු දැන් මම දෙපා දාගෙන දල්දා වහන්සේට. ඊට පස්සේ ආයෙ අනිත් පැත්තට හැරෙනවා. අනිත් පැත්තට හැරුණාට පස්සේ මම දැන් දෙපා දාගෙන ඉන්නේ කැලණි චෛත්‍ය පැත්ත. ඒ උනේ විදිහට මේ පාදක මහත්තයා එළිවෙන කම්ම මේ අත හැරි හිටියේ මොකද අර කරුණු අවබෝධයකින් තොරව ඇති කරගත්ත පැහැදීම නිසා. ඒකට ඒ කෙනාට නිවැරදිව මේ බුදුදහමේ දෙන පණිවිඩය හරියට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ වගේ කාරණාව තමයි අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ. මේ බුදුදහම තුළ ශ්‍රද්ධාව අගය කරන්නේ අන්නේ ප්‍රභේදය තමයි අපි ආකාරවතී ශ්‍රද්ධාව කියලා බුදුදහම තුළ උගන්වන්නේ. හරි. ඒතර ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ආදී රත්නත්‍රයේ ගුණ දැක. කියන්නේ බුදුහාමුදුරු ධර්ම රත්නේ, සංඝ රත්නේ.
කියන තෙරුවන්ගේ ගුණ පිළිබඳව අවබෝධයෙන් ඒ ගුණයන් හොඳින් තේරුම් අරගෙන යම් කෙනෙක් පැහැදීමක් ඇති කරගන්න ඕන. අන්න ඒක නැත්තා තුළ තියෙන පැහැදීමට තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අගය. කියන්නේ යන්නම් වාලේ වන්නාට වාදීව සරණ යන්නේ නැතිව දැනුම් තේරුම් නැතිව හොඳ අවබෝධයෙන් විමසුම්ශීලීව කටයුතු කරලා හොඳට තේරුම් අරගෙන කරුණු කාරණා තේරුම් අරගෙන යමක් පැහැදීමක් ඇති කරගන්නවා. ඒකට තමයි බුදුදහම තුළ ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ. අද බොහෝ විට අපේ රටේ ගත්තට පස්සේ බොහෝ විට තියෙන අර කලින් කිව්වා මූලික ශ්‍රද්ධාව වගේ කාරණා. හරි. ඔය දැනුම් අවබෝධයක් නැහැ. අන්නාට වාදී මිනිස්සු නොඑක් දේවල් සරණ යනෝනේ කාලයකට ගඟට මුට්ටි දානවා. හරිද? තව කාලෙට නොඑක් වගේ තියෙනනේ නාග ලෝකෙන් ආවයි. වගේ ප්‍රායෝගිකව බැලුවාට අර අවබෝධයකින් නැතිව ඔය අන්නම් වාලේ දුවන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක බුදුදහම තුල අනුමත කරන්නේ නැහැ. හරිද? බුදුදහම තුල අනුමත කරන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. ඒකට මෙන්න මේ ශ්‍රද්ධාව ගුණ අවබෝධය තේරුම් අරගෙන යමක් හොඳට තේරුම් අරගෙන ඇති කරගන්න පැහැදීම. ඒකට මේ පැහැදීම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ පැහැදීම ඇති කරන්නේ හොඳ අවබෝධයෙන් තේරුමක් ඇතිව. ඒ නිසා ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති නිසා නොසෙල් වෙන නිසා අචල ශ්‍රද්ධා කියන නමින් හඳුන්වලා තියෙනවා. ඒක තමයි බුදුදහම තුල අගය කරන ශ්‍රද්ධාව. ඒතර මේ ආකාරවතී ශ්‍රද්ධාව දැන් කෙනෙක් මාර්ගඵල වලට පත් වුණාට පස්සේ කියන්නේ සෝවාන් සකු르දාගාමී අනාගාමී අරහත් වගේ මාර්ගඵල උගන්වනවා. ඒතර මේ මාර්ගඵල වලට පත් වෙච්ච පුද්ගලයා තුළ තියෙන ගොඩ නැගෙන්නේ ඔය කියන ආකාරවතී ශ්‍රද්ධාව. එතෙන්දී අපි මේ ශ්‍රද්ධාව හඳුන්වනවා අවිච්ඡ ප්‍රසාදේ කියලා. අවිච්ඡ ප්‍රසාදේ කියන නමින් හඳුන්වනවා. මේ විදිහට තමයි බුදුදහමේ මූලික වශයෙන් ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා විස්තර කරන්නේ. ඒකට තවදුරටත් මේ ශ්‍රද්ධාව කියන සංකල්පය බුදුදහම තුළ ප්‍රභේදගත කරලා එහෙම නැත්නම් බෙදා දක්වලා තියෙන මොන ආකාරයෙන්ද කියලා බැලුවොත් අපිට අටුවා ග්‍රන්ථවල ඒකට උත්තරයක් හම්බ වෙනවා. අටුවා ග්‍රන්ථ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගැඹුරු දහම් කරුණු සරලව විස්තර කරලා තියෙන ග්‍රන්ථය. එතකොට ශ්‍රද්ධාවේ ප්‍රභේද ගැන කතා කරද්දී අටුවා ග්‍රන්ථවල ශ්‍රද්ධාව මෙන්න මේ විදිහට කොටස් 6කට බෙදලා තියෙනවා. පළවෙනි කොටස තමයි සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා. සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා. ඒකේ තේරුම තමයි තෙරුවන් පිළිබඳව ඇති කරගන්නා පැහැදීම. තෙරුවන් පිළිබඳව ඇති කරගන්නා පැහැදීම අටුවා ග්‍රන්ථ විස්තර කරනවා. ඒ ශ්‍රද්ධාව හඳුන්වනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා. දෙවෙනි ප්‍රභේදය තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා. කුසල් දියුණු කිරීමට උපකාරී වන පැහැදීම. කුසල් දියුණු කරන්න. කුසල් පිළිබඳව අපි කලින් කොටසදී කතා කරන්නේ දස කුසල් දසක්. ඒ වගේ කුසල කර්ම දියුණු කරගන්න කෙනෙකුගේ හිතේ ඇති වුණු පැහැදීමට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. තුන්වෙනි කොටස සද්ධාන ශ්‍රද්ධා. සද්ධාන ශ්‍රද්ධා කියන්නේ සැකයකින් තොරව තෙරුවන් පිළිබඳව ඇති පැහැදීම. ඒ කියන්නේ සැකයකින් තොරව බුදුහාමර ඇත්තටම බුද්ධද නැත්නම් ධර්මයේ ස්වාකාතද වගේ ගැටලුවක් තියෙන විදිය නෑ. සැකයකින් තොරව ඇති කරගන්න පැහැදීම තමයි සද්ධාන ශ්‍රද්ධා කියලා කියන්නේ. ඊළඟට උකප්පන ශ්‍රද්ධා. උකප්පන ශ්‍රද්ධා කියලා කියන්නේ සෝවාන් වීමේදී ඇති වෙන ශ්‍රද්ධා. යම් කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනකොට ඒක නාතුල ඇති වෙන ශ්‍රද්ධාව උකප්පන ශ්‍රද්ධා කියලා අටුවා ග්‍රන්ථවල විස්තර කරලා තියෙනවා. ඊළඟට ආගම ශ්‍රද්ධා. ආගම ශ්‍රද්ධා කියන්නේ නියත විවරණ ලැබීමේදී ඇති වෙන පැහැදීම. නියත විවරණ ලැබීම. දැන් අපි නියත විවරණයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගත්තු කෙනෙක් ඉස්සෙල්ලම මේක. දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ ලැබුවේ මීට පෙර දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ අවදී. ඒ කියන්නේ දීපංකර බුදුහාමුදුරුවන්ගේ අවදීදී සුමේද කියලා තාපසවරයෙක් කියලා උප්පත්ති ලැබෙන්නේ මේ කතාව අහලා තියෙනවද දන්නවද? ඒකට ඒ සුමේද තාපස වෙලා ඉද්දි මාර්ගයේ කොටසක් පිළිසකර කරන් බාර අරගෙන ඒක නිම කරන්න බැරි වෙලා තමන්ගේ ශරීරය ඒ දණ්ඩක් විදිහට පාවිච්චි කරා. බුදුහාමුදුරුවෝ ප්‍රධාන සංඝයාට භික්ෂු සංඝයාට වැඩම කරා. ඒතොර අනිත් අවස්ථාවේ තමයි නියත විවරණ ලබාගත් දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් අනාගතයේදී ගෞතම කියන නමින් බුද්ධත්වය ලබා ගන්න කියලා. ඒක තමයි නියත විවරණයක් කියලා කියන්නේ. සාමාන්‍ය බුදු අනාගතයේදී බුද්ධත්වයේ අපේක්ෂාවෙන් මේ ඇති කරගන්න දේ තමයි නියත විවරණය කියලා කියන්නේ. ඒතොර අන්නේ නියත විවරණ ඇති කරගැනීමේදී ඇති කරගන්නා පැහැදීම තමයි ආගම ශ්‍රද්ධාව කියලා අටුවා ග්‍රන්ථවල විස්තර කරලා තියෙනවා.
අවසාන වශයෙන් විස්තර කරනවා තවත් කොටසක්. ඒ තමයි අධිගම සද්දා. අධිගම සද්දා. මේ අධිගම සද්දා කියන්නේ රහතන් වහන්සේලා තුල ඇති වෙන පැහැදිලි. මේ ඔය විදිහට අටුවා ග්‍රන්ථවල සද්දාව ප්‍රභේද 6කට බෙදලා තියෙනවා. ඒකත් තමයි මේ බුදුදහම තුල කතා කරන ආචාර ධර්මයක් විදිහට සද්දාව ගැන කතා කරනවා. ඒතර මේ ආචාර ධර්මය අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ ඇයි කියන ගැටලුව ඔබට මතුවෙන්න පුළුවන්. ඒ ගැටලුවට උත්තරේ තමයි මේ ශ්‍රද්ධාව බුද්ධහම තුල කතා කරන ආචාර ධර්මයක් විදිහට කතා කරන මේ ශ්‍රද්ධාව ඒකින් පුද්ගලයා යොමු කරනවා බුදුදහමේ පෙන්වන පරම නිෂ්ඨාව. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පුද්ගලයා යොමු කරන්නේ නිර්වාණයට. ශ්‍රද්ධාවෙන් පුද්ගලයා යොමු කරන්නේ නිර්වාණයට. ඒ කියන්නේ තමාහා ලෝකයේ පිළිබඳව අවබෝධයක් ඇති කරනවා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත කයික් බවට පත් කරනවා. ඒ නිසා බුදුදහමේ උගන්වන ශ්‍රද්ධාව කියන ආචාර ධර්මය ප්‍රඥාවෙන් යුක්තයි. එහෙනම් බුදුදහම උගන්වන ශ්‍රද්ධාව කියන ආචාර ධර්මය ප්‍රඥාවෙන් යුක්තයි. ඒ නිසා බුදුදහමේ උගන්වන ශ්‍රද්ධාව ප්‍රඥාවෙන් තොර සංකල්පයක් නෙවෙයි. ප්‍රඥාවත් එක්ක බැඳිලා පවතින සංකල්පයක් ආචාර ධර්මයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. මෙන්න මේ කාරණා අපිට තේරුම් ගන්න පුළුවන් මූලාශ්‍ර සූත්‍ර පිටකයේ පෙරළුවට පස්සේ ඕනතරම් හොයාගන්න පුළුවන්. අද මම ඒකට උදාහරණ අවස්ථා කීපයක් මේ විදිහට පැහැදිලි කරන්න. මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ ශ්‍රද්ධාවේ සහ ප්‍රඥාවේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ශ්‍රද්ධාව කොහොමද ප්‍රඥාවට හේතු වෙන්නේ කියන කාරණාව මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රයේදී තාමත් අපූර්වත්වයෙන් විස්තර කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා යායතෝ උපසංකමති. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං උදහති. සෝතං උදන්තෝ ධම්මං සුනාති. මේ විදිහට දීර්ඝව විස්තර කරනවා. මම මේකේ මුල් ටිකේ තේරුම කියන්න මෙන්න මේ විදිහට සද්ධා යාතෝ උපසංකමති. සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව තියෙන කෙනා, ඒ කියන්නේ තෙරුවන් පිළිබඳව පැහැදීමක් තියෙන කෙනා උපසංකමති එළඹෙනවා. තෙරුවන් කරා එළඹෙනවා. ශ්‍රද්ධාව තියෙන තැනත්තා තෙරුවන් කරා එළඹෙනවා. හරිද? ඒතකොට තෙරුවන් කරා එළඹුණාට පස්සේ ඔහු එතන නවතින්නේ නැහැ. උපසංකමන්තෝ පෛරුපාසති. ඒ තෙරුවන් කරා එළඹුණු තැනත්තා තෙරුවන් ඇසුරු කරනවා. පෛරුපාසති කියන්නේ ඇසුරු කරනවා. ඊළඟට පෛරුපාසන්තෝ සෝතං උදහති. ඒ කියන්නේ එතනින් නවතින්නේ ඇසුරු කිරීමෙන් පමණක් හේත නැතන එතනින් පස්සේ සෝතං උදහති. කන් යොමු කරනවා. කන් යොමු කරලා එතනින් නවතින ඊළඟට මොකද කරන්නේ? ධම්මං සුනාති. ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔය විදිහට දීර්ඝව ධර්මයේ ශ්‍රවණය කරලා ඊළඟට එතනින් නවතින්නේ ධර්මය ධාරණය කරගන්නවා. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත් වෙනවා. ධර්මයට අනුකූලව ජීවත් වෙනකොට ඒක නා ධර්මානුකූල වෙනවා. ධර්මානුකූල වෙනවා කියලා කියන්නේ ඒක නා ඉතින් යාට ප්‍රඥාව වුණා ගන්න. මේ විදිහට තාමත් අපූර්වත්වයෙන් මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි කියන සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර තියෙන සහසම්බන්ධතාවය පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව ඊළඟ අවස්ථාව තමයි කසීභාරද්වාජ කියන සූත්‍රය. මේක අහලා තියෙන සූත්‍රයක්, අහලා තියෙන නම. හරිද? කසීභාරද්වාජ කියලා බමුණෙක් හිටියා. දිනක් උදෑසන බුදුහාමුදුරුවෝ මේ කසීභාරද්වාජ බමුණ සීසාවෙන් සිටින අවස්ථාවේදී එතනින් වැඩම කරනවා පිණ්ඩපාත. පිණ්ඩපාතේ වැඩලා ඉන්න බුදුහාමුදුරුවෝ දැකපු කසීභාරද්වාජට කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා කියනවා මහාන මම සීසාල කුඹුරු කරලා අස්සුණු නිලාගෙන අනුභව කරනවා. ඔබත් ඒ විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජ බමුණට උත්තරයක් දෙනවා, පිළිතුරක් දෙනවා. බමුණ මමත් ඔබයි. මමත් සීසානෝ කෙතක් ආරක්ෂා කරනවා. ඒ වගේම අස්සුණු නිලාගෙන මමත් අනුභව කරනවා, පරිභෝජනය කරනවා. ඒක දැන් කසීභාරද්වාජට පුදුමයි. මේ මොකද්ද මේ කියන්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජට තේරෙන විදිහට එක පැහැදිලි. කුසී උපකරණ උපමාවට අරගෙන බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජට ධර්මයේ පැහැදිලි කරනවා. මෙහෙම. සද්දා බීජං තපෝට්ටි ප්‍රඥාමේ උගනංගන. කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කසීභාරද්වාජ බමුණාට නිර්වාණය නැමැති කෙතේ
නිර්වාණය කියන එක අපි කෙතකට කුඹුරකට උපමා කරොත් ඒ කුඹුරේ වපුරන්න ඕන බීජය තමයි ශ්‍රද්ධාව. නිර්වාණය නැමැති කෙතේ වැපිරිය යුතු පළමු බීජය ශ්‍රද්ධාව. ඒතකොට ශ්‍රද්ධාව යම් කිසි කෙනෙක් බීජයක් විදිහට වැපුරුවොත් ඒ කෙනාට ප්‍රඥාව කියන එක නිර්වාණය කියන අස්වැන්න ලබා ගන්න පුළුවන්කම තුනෙන්ද ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එහෙම නැත්නම් නිර්වාණය කියන එක එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධතාවය කසීභාරද්වාජ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ප්‍රඥාව සහ ශ්‍රද්ධාව අතර තියෙන සම්බන්ධතාවය. ප්‍රඥාව සහ ශ්‍රද්ධාව අතර තියෙන සම්බන්ධතාවයේ ධර්ම කරුණු වලින් පැහැදිලි වෙන අවස්ථාවක් තියෙනවා. කියන්නේ ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ධර්ම කරුණු අවසන් වෙනවා ප්‍රඥාවෙන්. බුදුදහමේ ගණන ධර්ම කරුණු අතර යම් ධර්ම කරුණු සමූහයක් තියෙනවද ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. ඒ ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ධර්ම සමූහයේ අවසානයේදී ප්‍රඥාව. උදාහරණ විදිහට ගත්තොත් පංච බල ධර්ම. පංච බල ධර්ම කියන්නේ ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා. ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා. පුරුණ ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා සීලය, සතිය, සමාධිය තුළින් අවසානයේ ප්‍රඥාව ගොඩනගා ගන්නවා. ඒ ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවේ පළවෙනි පියවර. කලින් කිව්වා. ඊළඟට පංච ධනෙ ගත්තොත් ඒ තමයි සද්ධා, සීල, සති, ත්‍යාග, ප්‍රඥා. සද්ධා, සීල, සති, ත්‍යාග, ප්‍රඥා. ඒක ශ්‍රද්ධාව අවසාන පියවර ප්‍රඥාව. ඒතර ඒ විදිහට ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ධර්ම කරුණු ප්‍රඥාවෙන් අවසන් වෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් සප්ත ආර්ය ධනය. සද්ධා, සීල, හිරි, ඔට්ටප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා. සද්ධා, සීල, හිරි, ඔට්ටප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා. තුන සද්ධාවෙන් පටන් ගන්නවා කෙලවර වෙනවා ප්‍රඥා. තුනේ ධර්ම කරුණු සමූහයෙන් කියවෙන්නේ යම් ධර්ම සමූහයක් ශ්‍රද්ධාවෙන් පටන් ගන්නවා. ඒ ශ්‍රද්ධාවෙන් පටන් ගන්න ධර්මයේ කෙලවර බවටපත් වෙන්නේ ප්‍රඥාව. ඒක ශ්‍රද්ධාව කියන්නේ බුදුදහම උගන්වන ශ්‍රද්ධාව. විශේෂයෙන්ම වෙනත් ආගම්වල වෙනත් දර්ශනවාදයන් තුල තියෙන ඔය අපි කතා කරපු භක්තියට සමපාත වන අමූලිකා ශ්‍රද්ධාව කියන කොටස නෙවෙයි. බුදුදහම උගන්වන ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවත් එක්ක බැඳී පවතින සංකල්පයක්. නේද? ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර තියෙන ඊටාම සහසම්බන්ධතාවයක්, ඊටාම කිට්ටු සම්බන්ධතාවයක්. ඒකින්ද බුදුදහමේ උගන්වන විශේෂයෙන්ම බුදුදහමේ උගන්වන ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන්නේ එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන ආචාර ධර්මයෙන් පුද්ගලයා ප්‍රඥාව කරා මෙහෙවනවා. එහෙම නැත්නම් යොමු කරනවා. එින්ද ආචාර ධර්මයක් විදිහට ශ්‍රද්ධාව කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ ආචාර ධර්මයේ පුද්ගලයා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කරනවා. ඉතින් ශ්‍රද්ධාව සහ ප්‍රඥාව අතර ඔය වගේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒකට ඔය අපි කතා කරේ බෞද්ධ ආචාර ධර්මයටදී සැලකෙන තවත් ආචාර ධර්ම. ඊළඟට අපි කතා කරනවා පංච සීලය කියන ආචාර ධර්ම. පංච සීලය. මේ පංච සීලය කියන එක උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙන ගන්න ඔබ මීට පෙර තුන්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා. ඒ කියන්නේ බෞද්ධ දේශපාලන මූලධර්ම වල පාලකයාට යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගන්න උපකාරී වෙන බෞද්ධ ඉගැන්වීමක් විදිහට පංචශීලය අපි එතෙන්දී සාකච්ඡා කරා. හැබැයි අපි හතරවෙනි පාඩමේදී කතා කරන්නේ ආචාර ධර්මයක් විදිහට. එතෙන්දී පාලකයන්නේ අපි කිව්ව පංචශීල අනුගමනය කරන්න ඕනේ කොහොමද කියලා. ඒකට දැන් කියනවා අපි පුද්ගලයාට එහෙම නැත්නම් සමාජයට කොහොමද පංචශීලය වැදගත් වෙන්නේ? සමාජයේ කොහොමද මේ පංචශීලය අනුගමනය කරාට පස්සේ සුරක්ෂිත වෙන්නේ? එහෙමත් නැත්නම් සමාජයේ කොහොමද පංචශීලය අනුගමනය කරාට පස්සේ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ? එහෙමත් නැත්නම් එකිනෙකාට විශ්වාසයෙන් යුක්ත ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගා ගන්න මේ පංචශීලයේ තියෙන ප්‍රායෝගික වැදගත්කම. ප්‍රායෝගික වැදගත්කම මොන වගේද කියන කාරණාව තමයි ඉස්සෙල්ලම අපි මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආචාර ධර්ම විදියට. ඒකට පංචශීල සම්බන්ධයෙන් මූලික හැඳින්වීම ගත්තට පස්සේ අපි තුන්වෙනි පාඩමේදී කතා කරලා තියෙනවා. කොහොම නමුත් පංචශීලය කියන්නේ පුතේ ගෘහස්ත ප්‍රතිපදාවේ පදනම. ප්‍රතිපදාවේ පදනම කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ ජීවිතේ පදනම වෙන්නේ අඩිතාලම වෙන්නේ ඔය කියන පංචශීලය. එහෙනම් පංචශීලය අපි හඳුන්වනවා විටකදී නිත්‍ය සීලය කියලා, තවත් විටකදී ගේහසික සීලය කියලා හඳුන්වනවා. නිත්‍ය සීලය, නිත්‍ය කියන්නේ නිතිපතා.
කියන්නේ දිනපතා අපි සමාදන් වන සීලයක් තමයි පංචශීලය කියන්නේ. හරි? ඒක අපි ඉස්කෝලේදී ගියත්, ඊළඟට පන්සලට ගියත්, දහම් පාසලට ගියත්, අද විශේෂ උත්සවයකට ගියත් ඔය වගේ දිනපතා සමාදන් වන සීලයක් නිසා නිත්‍ය සීලය කියලා පංචශීලය හඳුන්වනවා. ඊළඟට කීහසික සීලය. ඒතකොට මේ පංචශීලයේ සමාදන් වෙන්නේ කවුද? ගිහියා. නේද? පැවිදියා පංචශීලයේ සමාදන් වෙන්නේ නැහැ. එයා එතනින් එහාට ගියපු සතර සංවර සීලයක් තියෙනවා. හරිද? පැවිදි සීලය කියලා හඳුන්වන්නේ ඒක. එතකොට මේ ගේහසික කියන්නේ ගිහියන් විසින් සමාදන් වෙන නිසා. ඒක පංචශීලයේ දිනපතා සමාදන් වෙන නිසා නිත්‍ය සීලය කියනවා. ගිහියන් විසින් සමාදන් වෙන නිසා ගේහසික සීලය කියලා හඳුන්වනවා. මේකේ ශික්ෂාපද පහක් තියෙනවා. ඔබ ඉගෙනගෙන තියෙනවා. දිනපතා කියලා තියෙනවා. අනුගමනය කරලා තියෙනවා. සමාදන් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ කියන ශික්ෂාපද පහ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කියන ප්‍රතිපදාවන් පහ සුරක්ෂිත කරවති මොන වගේ තත්ත්වයක්ද සමාජය තුළ ගොඩනැගෙන්නේ. කියන්නේ අපි එදිනදා සමාජය තුළ මුහුණ දෙන ගැටලු වලට මේ කියන පංචශීලයෙන් අපිට විසඳුම් හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මම මේ කියන ශික්ෂාපද පහ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම. අපි කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒතර මේ කියන ශික්ෂාපදයේ සමාජයට වැදගත් වෙන්නේ කොහොමද? මේ ශික්ෂාපදයෙන් සමාජයේ ආරක්ෂා කරනවා පුද්ගලයාගේ පළවෙනි මූලික අයිතිවාසිකම්. ඕනම සමාජයක පිළිගන්න පළවෙනිම මූලික මිනිස් එමෙත මූලික අයිතිවාසිකම තමයි ජීවත් වීම. ඒතරවනි ජීවත් වීමේ අයිතිය තමයි පළවෙනි ශික්ෂාපදයෙන් තහවුරු කරන්නේ. ඒතකොට එහෙනම් මේ සමාජය සුරක්ෂිත වෙනවා කියන්නේ මේ සමාජය සුරක්ෂිතයි. ඇයි ඒ සමාජය තුළ ජීවත් වීමේ අයිතිය තියෙනවා. ජීවත් වීමේ අයිතිය නැත්තම් සුරක්ෂිත සමාජයක් කියලා අපිට ඒක හඳුන්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔය ප්‍රාණඝාතයෙන් වැළකීම තුළ අවිහිංසාව සමාජය තුළ ගොඩනැගෙනවා. සහජීවනයේ තියෙනවා මිනිස්සු අතර සහජීවනයේ එකමුතුකමක් ඇති වෙනවා. පංචශීලයේ මේ ශික්ෂාපදේ කඩවුනොත් ප්‍රාණඝාතයේ සිදු වෙනවා නම් අන්‍යෝන්‍ය සහජීවනය එකිනෙකා අතර එකමුතුකමක් ඇති වෙන්නේ නැහැ. අරු අපේ කාමරුව අපි මේ කාමරන්න ඕන කියන මොකද වෙන්නේ? අර ભેද විනතා ඇති වෙනවා. ඒ වගේ අවස්ථා අපි එදිනදා ජීවිතේ කියලා මේ සමාජය තුල දැකලා තියෙනවා මොනතර ගැටලු වලට මුහුණ දෙන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම සුරක්ෂිත සමාජයක් නිර්මාණය කරන්න ඉතාමත් වැදගත්. දැන් දෙවෙනි ශික්ෂාපදයේ අදින්නා දාන සොරකම් කිරීමෙන් වැළකීම. ඒතකොට ඕන තවත් මූලික මිනිස් අයිතිවාසිකමක් ආරක්ෂණය තමයි දීපල අයිති. අපි පුද්ගලයෙක් විදියට සමාජය තුළ අපි උපයන ධනය ආරක්ෂා කර ගැනීමට පුළුවන් සමාජයක් තියෙනවා. අන්න ඒ වගේ සමාජයක් තමයි අපි ශිෂ්ට සම්පන්න සමාජයක් කියන්නේ. ගුණගරුක සමාජයක් කියන්නේ අනිවන් සමාජය. ඒතකොට දෙවෙනි ශික්ෂාපදයෙන් නිර්මාණය කරන්නේ අන්නෙතින්ට පුද්ගලයා. එතකොට ඒ දීපල අයිතිය විතරක් නෙවෙයි තුලින් අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු වෙනවා කලින් කිව්වා වගේ. ඒ වගේම ගැටුම් කලකෝලාල ඇති වෙන්නේ නැහැ. ඒ සොරකම් නිසා ගැටුම් ඇති වෙනවානේ. ඒක ගැටුම් ඇති වෙනවා කියලා කියන්නේ සොරා සහ දීපල හිමියා අතර ගැටුම් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී දැකලා තියෙනවා සොරු අතරක් ගැටුම් ඇති වෙනවානේ. හොරකම් කරපු දේ බෙදා ගන්න බැරුව. ඒ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ශිෂ්ට සම්පන්න සමාජයක් නම් පුද්ගලයාට උපයන ධනය ආරක්ෂා වෙන සමාජයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සොරකමින් තොර සමාජයක් බවට පත් වෙන්න ඕනේ. මේ පංචශීලයේ ඊටම වැදගත් ආචාර ධර්ම පද්ධතිය තමයි උරුමන්නේ. තුන්වෙනිට කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම. කාමයේ මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ පාලියෙන්. එතකොට සාමාන්‍යයෙන් බුදුදහම තුළ පංචශීලයේ වන්නන්නේ ගිහියෙන්නේ. ඒකට ගිහියට ඒ ගෘහස්ත ප්‍රතිපදාව තුළ ඉඳගෙන ඒ සමාජයේ පවතින සාර ධර්ම වලට අනුකූලව කාම්භෝගී ජීවිතයක් ගත කිරීමේ ඉඩකඩ ලබා දීලා තියෙනවා. ගිහියට. හරිද? පැවිදි අයට නෙමෙයි ගිහියන්ට. ගිහියන්ට සමාජය තුළ තියෙන ආචාර ධර්ම වලට යටත්ව සමාජයේ තියෙන පිළිගැනීම් වලට යටත්ව කාම්භෝගී ඉඩකඩ ලබා දීලා තියෙනවා. හැබැයි ඒක වැරදි විදිහට පාවිච්චි කිරීම බුදුදහම අනුමත කරන්නේ නැහැ. හරිද? ඒකට ඒ හින්දා අපිට මෙහෙම හඳුන්වන්න පුළුවන් පරදාර සේවනය. එහෙම නැත්නම් පරපුරුෂ සේවනය. දැන් පරදාර සේවනය කියලුවොත් පිරිමියෙක් තමන්ගේ භාර්යාව, ඒ කියන්නේ රටේ පවතින නීතියට අනුව නිත්‍යානුකූල විවාහ කරගත්
තැනැත්තිය හැරෙන්න වෙනත් තැනැත්තියක් ඇසුරු කරනවා නම් මෙතන තියෙන පරදාර සේවනය. ඒක බුදුදහම අනුමත කරන්නේ. ඊට පරපුරුෂ සේවනය කියලා කියන්නේ ඒ තමයි කාන්තාවක් Tamanගේ නිත්‍යානුකූල ස්වාමියා ඉක්මවා ගිල වෙනත් පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම් ඒක බුදුදහමගේ කරන්නේ නැහැ. හැබැයි සමාජය තුළ තියෙන හර පද්ධතියට අනුව ඒ පෞල් ජීවිතයක් ගත කරන්න පුද්ගලයාට ඉඩ මේ තුලින් ලබා දීලා තියෙනවා. ඒතර දැන් මේ ශික්ෂාපදේ ආරක්ෂා කිරීම පෞලිය සමගිය ආරක්ෂා වෙනවා. පෞලිය සමගිය ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිවෙනවා. පෞල් ජීවිතය තුළ අන්‍යෝන්‍ය විශ්වාසය තම වැදගත් වෙනවා. ඒක තමයි යහපත් පෞල්ලේ කියක් තුන්ලාට සමාජයක් වන දරුවා යහපත් දරුවෙක් බවට පත් වෙන යහපත් පුරුෂයෙක් මේ පෞල්ලේකේ ඒකට දක්වන දායකත්වය. ඒ කියන්නේ මේ වගේ ආචාර ධර්ම පද්ධති අනුගමනය කිරීම තුළින් තමයි මේ වඩාත් යහපත් කරගන්න පුළුවන්. හතරවෙනි ශික්ෂාපදයෙන් සමාජයට තවත් වැදගත් ආචාර ධර්ම පද්ධතියක් උගන්වනවා. ඒ තමයි සත්‍ය දැනගැනීමේ අයිතිය. පුද්ගලයෙකුට සමාජයක් තුළ ජීවත් වෙද්දී සත්‍ය දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ රැවටීමට ලක් නොවීමේ අයිතියක් තියෙනවා. අපිට ඒ රැවටීම කියන එකකින් අපිට තරම් අත්දැකීම් නැහැ මම හිතන්නේ ලෝක කිසිම ජාතියක. අපි දැන් අවුරුදු 70 ගානක් තිස්සේ නම් රැවටෙන්නේ. එක කාලෙට එක එක්කෙනා ඇවිල්ලා සුරංගනා ලෝකයක් මවලා. ඉතින් අපි ඒක විශ්වාස කරලා නේ අපි පස්සේ තමයි ඉතින් තේරෙන්නේ රැවටිලා කියලා. හැබැයි ඒ රැවටිලා කියලා අපි තේරුම් අරගෙන ආයි අපි ඒ පස්සේ තවත් ඒ වගේ තවත් කණ්ඩායමකට රැවටෙනවා. වගේ ඉතින් තත්ත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ. කොහොම නමුත් මෙන්න මේ කියන ශික්ෂාපදය පුද්ගල විදිහට අපි මේක උල්ලංඝනය නොකළ යුතුයි කියන තැන ඉඳගෙන තමයි මේ ආචාර ධර්ම පද්ධතිය අපි කතා කරන්නේ. කියන්නේ තමන් තව කෙනෙක් රැවටීමට ලක් නොකළ යුතුයි. ඒතකොට බොරු කියන තැනැත්තාට බුදුදහමට අනුගතට පස්සේ බුදුදහම විග්‍රහ කරන්නේ බොරු කියන තැනැත්තාට සමාජය තුළ කළ නොහැකි පාප කර්මයක් නෑ. යම් කිසි කෙනෙක් බොරුවක් කියනවා නම් ඒ කෙනාට සමාජය තුළ කළ නොහැකි පාප කර්මයක් නෑ කියලා තමයි බුදුදහම තුළ උගන්වන්නේ. ඒක ගාථාවක සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියං. කියන්නේ සත්‍ය නැමැති එකම ධර්මයේ ඉක්මවා ගිහිල්ලා බොරු කියන තැනට ලෝකයේ තුල කළ නොහැකි පාප කර්මයක් නැහැ කියලා තමයි උගන්වන්නේ. මිනිස්සු අතර විශ්වාසය ගොඩනගෙන්න ඒ වගේම මිනිසුන්ගේ සත්‍ය දැනගැනීමේ අයිතිය ආරක්ෂා වෙන්නේ මේ කින ශික්ෂාපදේ තමත් වැදගත් වෙනවා ආචාර ධර්මයක් විදියට. පස්වෙනි ශික්ෂාපදයෙන් ගැන කතා කරොත් පස්වෙනි ශික්ෂාපදයෙන් කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වන මද්්‍යසාර භාවිතය නැලෙන්නේ. ඒතකොට ඔය ඇතුලේ තියෙන පුළුවන් මද්්‍ය ඒ පානය කරන දේවල් තියෙන පුළුවන් ඊළාට නොඑක ආකාරයේ දේවල් තියෙනවනේ අද නේද? අයිස් කියනවා, එතනෝල් කියනවා, වගේ නොඑන්නේ ගංජා, කාන්සා නොඑක් නම් වලින් කියන එක අමතරව දැන් අද කාලේ පෙති වර්ගයේ උත් ඇවිල්ලා තියෙනවනේ. ඉතින් මොනවා වගේ විවිධ මොන නමින් හැඳින්වුවත් ඒ සලකන්නේ මධ්‍ය සාර විදියට. ඒතකොට ඒ වායේ ආදීනව ගැන කතා කරද්දී සිංහාලෝවාද සූත්‍රයේදී ආදීනව 6ක් දක්වලා තියෙනවා. සිංහාලෝවාද සූත්‍රයේදී ආදීනව 6ක් දක්වලා තියෙනවා. ඒතකොට මෙන්න මේ ආදීනව 6 පිළිබඳව හොයලා බැලුවට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියන ශික්ෂාපදය ආරක්ෂා කරලාට පස්සේ මොන වගේ සමාජයක්ද ගොඩනැගෙන්නේ. මේ කියන ශික්ෂාපදය ආරක්ෂා කරගන්න බැරි වුණොත් මොන වගේ සමාජයක තත්ත්වයකටද අපි තල්ලු වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒතර ඒ නිසා සිංහලවාද සූත්‍රයේ ආදීනව 6 අතර කියනවා මොකද? තමන් සතු ධනෙ විනාශ වෙනවා. කෙනෙක් මද්්‍යසාර භාවිතයට යොමු වෙනවා තමන් සතුව තියෙන නැත්නම් තමන් උපේ ගන්න ධනෙ විනාශ වෙලා යනවා. ඊළාට කලකෝලාවලට යොමු වෙනවා. කියන්නේ මද්්‍යසාර භාවිතය නිසා මිනිස්සු ගැටුම් වලට කලකෝලාවලට ලක් වෙන්නේ. මේ වෙනද හොඳට ඉන්න මිනිස්සයා එකක් දෙකක් දාගත්ත පස්සේ බලන්න ඕන ගමේම ඡන්දියනේ. ඒ වගේ මිනිස්සු අපි දැකලා තියෙනවනේ. ඒකට ගමේම ඡන්දිය වෙලා අන්තිමට ඉහත් වෙලා අනේ. ඒ වගේ. ඊළඟට තුන්වෙනිට රෝගයන්ට ආකරයක් වෙනවා. විවිධ රෝගාබාධ වලට ලක් වෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් මේ සෞඛ්‍යදී වගේ උදාහරණෝනේ අක්මාවට කොහොමද බලපාන්නේ? ස්නායු වලට කොහොමද බලපාන්නේ? වග්බඩු වලට කොහොමද බලපාන්නේ? ඒක වගේ ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ පිළිකා වගේ තත්ත්වයන් ඇති වෙනවා.
බෝ නොවන රෝග බොහෝමයකට හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ඒතකොට දැන් අපි අද වෛද්‍ය විද්‍යාව තුළ බෝ නොවන රෝග වලට මේක හේතුවක් විදිහට අපි අද හඳුනගත්තට මේක අවුරුදු 2500කට එහාදී බුදුහාමුදුරුවෝ මේක තාමත් පැහැදිලිව දේශනා කරලා තියෙන කාරණාවක් තමයි. ඊළඟට ගත්ත පස්සේ නිന്ദා අපහාස වලට ලක් වෙනවා. නිന്ദා අපහාස වලට ලක් වෙනවා. ඊළඟට ලැජ්ජා රහිත අයෙක් බවට පත් වෙනවා. කියන්නේ ලැජ්ජා රහිතව හැසිරෙනවා. කියන්නේ මධ්‍යසාර භාවිතය නිසා කෙනෙක් අර තමන්ගේ නම්බුනාම ඔක්කොම ඉවරයි. තමන්ගේ තත්ත්වයේ ගරුත්වය තනතුරු තාන්න මාන්න අනිත් වෙලාවට නම් ඒ වෙනුවෙන් තමන්ගේ තාන්න මාන්න වෙනුවෙන් පුදුම මිනිස්සු පුදුම මානකින් ජීවත් වෙන්නේ. තමන්ගේ තනතුර නිසා තමන්ගේ හැකියාව වගේ තත්ත්වය කුලය ඔය නොයෙක් හේතු වෙන්න පුළුවන්. මිනිස්සු අධික මානයකින් ජීවත් වෙනවා. ඔය මානයන් තනතුරු සියල්ල ඉවරයි. පොඩ්ඩක් දායක වශයෙන් එහෙම නැත්නම් අධිකාර භාවිතා කරාට පස්සේ. ඒකට ඉන්න ලැජ්ජා රහිතව හැසිරෙනවා. ඔක අපිට දකින්න පුළුවන් ඕන සමාජයක. හරි. ඊළඟට ප්‍රඥාව දුර්වල වෙනවා. ප්‍රඥාව දුර්වල වෙනවා. විවිධ සිංහලවාද සූත්‍රයේ ආදීනව 6ක් දක්වලා තියෙනවා. මෙන්න මේ ආදීනව 6 අපිට පැහැදිලි කරන්නේ මොකද්ද? මේ ආදීනව 6ට ලක් වෙන්නේ මෙන්න මේ කියන ආචාර ධර්ම පද්ධතිය ප්‍රතිපත්තිය නැත්නම් ශික්ෂාපදයේ අතික්‍රමවල මේ කාරණා පහ ගැන අධ්‍යයනය කරලා දැන් මේ කියපු කාරණා එක පැහැදිලි වෙන්නේ මොකද මේ කියන ශික්ෂාපද පහ මේ කියන ගෘහස්ත ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න පුළුවන් එක අපිට සුරක්ෂිත සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්. වගේම සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනගා ගන්න පුළුවන්. අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. සහජීවනය ඇති කර ගන්න පුළුවන්. මේ කියන කාරණාවලට මේ කියන ආචාර ධර්ම පද්ධතියක් විදිහට පංචශීලය ඉතාමත් වැදගත් වෙනවා. ඒක බුදුහාම තුළ ගන්න තියෙන සුවිශේෂී ආචාරවල පංචශීලයේ කියන එක කලින් නම් තියෙන්න පුළුවන්. නමුත් බුදුදහම එක විධිමත්ව කොහොමද සමාජයට වැදගත් වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරලා තියෙනවා. අපි ඊළඟට ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව කතා කරමු. ඊළඟ ආචාර ධර්ම පද්ධතිය විදිහට හඳුන්වන්නේ අටසීල. දැන් සීලය ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම අපි කතා කරා පංචශීල ගැන. දැන් කතා කරනවා අටසීල ගැන. ඒ පංචශීල හඳුන්වා දීමේදී මම ගෘහස්ත ප්‍රතිපදාවේ පදනම. ඒතකොට ඒක දිනපතා සමාදන් වෙන්නේ. හැබැයි අටසීල් ගත්තට පස්සේ එහෙම දිනපතා සමාදන් වීමක් නෑ. අටසීල් සමාදන් වෙන්නේ අපි දන්නවා බෞද්ධ විදිහට එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරයක් මත ගොඩනැගිච්ච සමාජයක ජීවත් වෙන අපි දන්නවා අටසීල් පොහොය දවස් වලට තමයි සමාදන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ සතර පොහොයට. දැන් මාසෙට පොහොය හතරක් තියෙනව නේද? අමාවක පුරපසළොස්වක ඊළඟට අවාටවක පුරාටවක ඔය විදිහට පොහොය හතරක්. මේ සතර පොහොයට සමාදන් වෙන සීලෙට තමයි අපි අටසීල් කියන්නේ. ඔකට අපි පෙහෙවස් කියලාත් කියනවා. අෂ්ටාංග සීලය කියලාත් කියනවා. එතකොට ඇයි පංචශීලයක් තියෙද තවත් අටසීලයක් උගන්වලා තියෙන්නේ? පංචශීලයේ අනුගමනය කරන තැනකට වඩා අටසිල් අනුගමනය කරන තැනැත්තාගේ ආධ්‍යාත්මික සංවර්ධනය වේගවත්. කියන්නේ පංචශීලයේ පිළිපදින පුද්ගලයාට වඩා ආධ්‍යාත්මික වශයෙන් දියුණු තත්ත්වයක ඉන්න අටසිල් අනුගමනය කරන කෙනා. ඒ වගේම තමයි පංචශීලයේ ආරක්ෂා කරන කෙනා නිර්වාණය කරා යන ගමනට වඩා වේගවත් ගමනක් යනවා අටසිල් ආරක්ෂා කරන කෙනා. ඒ අටසිල් ආරක්ෂා කරන දැනට වඩා වේගවත් ගමනක් යනවා දසසිල් ආරක්ෂා කරන දැනට නැත්නම් පැවිදි. පැවිදි තැන. ඒ නිසා අෂ්ටාංග සීලය ගත්තට පස්සේ ඒක පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී වෙනවා වගේම අනෙක් පැත්තෙන් නිර්වාණය සඳහා ගමන ඉතා වේගවත් කරන ශික්ෂාපද සමූහයක් ආචාර ධර්ම පද්ධතිය තමයි අටසිල් වලින් උගන්වලා තියෙන්නේ. ඒතකොට මේ අටසිල් ආරක්ෂා කරන තැනත්තා නොකල යුත්තේ නොකරමින් නොකල යුතු දේ නොකරමින් පවින් වලකිනවා කල යුතු දේ කරමින් අල්පේච්ඡ ආකාරයට කටයුතු කරනවා. මේ අල්පේච්ඡ ආකාරයට කටයුතු කරන්නේ කොහොමද කියලා මේ ශික්ෂාපද අට පිළිබඳව කතා බහ කරද්දී අපි පැහැදිලි වෙනවා. ඒතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගෙවුම් වැවුම් මල් ගඳ විලවුන් දැරීමෙන් වැළකීම, ඊළාට සසුන් මහසුන් පරිහරණයෙන් වැළකීම. ඒතකොට මෙතෙන්දී මම කලින් මාතෘකාවේ පංචශීල වලදී විස්තර කරපු ශික්ෂාපද හතරක් තියෙනවා. ඒ හතර මම මෙතෙන්දී විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ
එතකොට ඒ හතරෙදි මම පන්සිල් වලදී කරපු විග්‍රහය ප්‍රමාණවත් මේ ඒ ශික්ෂාපද හතර සම්බන්ධ. එතකොට එතෙන්ද අලුතෙන් ඉතුරු වෙච්ච ශික්ෂාපද හතර පිළිබඳව මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදින. එතකොට දැන් පන්සිල් වලදී කාමයේ සුමිච්ඡාචාරා කියලා ශික්ෂාපදයක් ඉගෙනනවා. අටසිල් වලදී අබ්‍රහ්මචර්යා කියලා ශික්ෂාපදයක් උගන්වනවා. ඒක අර්ථය දෙකක්. දැන් පන්සිල් වලදී බුදුදහමෙන් ගෘහස්ථයාට ඒ ආචාර ධර්ම පද්ධතියක් මත පිළිපදලා කාම්භෝගී ජීවිතයක් ගත කරන්න ඉඩක් ලබා දීලා තියෙනවා. හැබැයි අටසිල් වලදී එහෙම කාම්භෝගී ජීවිතයකට ඉඩක් ලබා දෙන්නේ නෑ. ඒකනේ මම කිව්වේ පන්සිල් වලට වඩා අටසිල් අනුගමනය කරන කෙනාගේ නිර්වාණ ගමන වේගවත්. ඒ වේගවත් වෙන්නේ කාම්භෝගී ජීවිතෙන් බැහැර වෙනවා. කියන්නේ කිසිම ආකාරයකින් කාම සේවනයකට යොමු වෙන්නේ නෑ. ඒක තමයි අබ්‍රහ්මචර්යා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදිය. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම. ඒ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. බ්‍රහ්මචාරී ජීවිතය එතකොට පෞල් ජීවිතේ ඒ කියන්නේ පෞල් කියන බැඳීම නැති වෙලා යනවා නතුල. ඒක තමයි අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං. ඒකට යා ගමන වේගවත් වෙනවා. බැඳීම් අඩුවෙන් කෙනෙක්ගේ නිර්වාණ ගමන වේගවත් වෙනවා. බැඳීම් එක්කනේ අපි මේ නොඑක ආකාරයේ අකුසලයන් වලට නැත්නම් අපේ ගමන දීර්ඝ වෙන්නේ අපි ගොඩනගාගෙන බැඳීම්. ඒත් බැඳීම් අඩු වෙනවා කියලා කියන්නේ ඊගනාගේ ගමන වේගවත් වෙනවා. අදින්න කවුරුවත් නැහැ. මේ ගමන වළක්වන්න කවුරුවත් නැහැ. විකාල භෝජනයෙන් වැළකීම. ඒ කියන්නේ නුසුදුසු වේලාවල අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීම. දැන් අපි සලකනවා මධ්‍යම 12න් පස්සේ ආහාර ගැනීම නුසුදුසුයි. ඒ සම්බන්ධයෙන් ගැටලු ඇති වෙච්ච අවස්ථා තියෙන ශාසනික ඉතිහාසයේ. මේ විකාල භෝජනයෙන් වැළකීම කියන එක ඇයි උගන්වන්නේ? ඒකන් විකාල භෝජනයෙන් වැළකීම එක හේතුවක් තමයි. දැන් කෙනෙක් අවේලාවේ ආහාර ගැනීමෙන් විශේෂයෙන්ම දැන් මේ අටසිල් වලට අදාළ වෙනකොට උඩ අෂ්ටාංග සීලේ සමාදන් වෙච්ච කෙනා අවේලාවේ ආහාර ගත්තට පස්සේ යාට ඒ ආධ්‍යාත්මික ගුණ වගාව ගොඩනගා ගන්න. නැත්තම් බණ භාවනා කරන්න. ඒක බාධාවක් බවට පත් වෙනවා. අධික ලෙස. අවේලාවේ ආහාර ගත්තට පස්සේ ආහාර ගැනීම අධිකතාවය නිසා ඒ කෙනාට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඒකට අර ගමන්ට බාධාවක් වෙනවා. ඉතින් විකාල භෝජනයෙන් වැළකී යුතුයි කියලා ගන්න. ඒකට එතෙන්දී සාමාන්‍යයෙන් පිළිගන්නේ 12න් පස්සේ ආහාර ගැනීම. සාමාන්‍ය අපි සරලව ගත්තොත් අවේලාවේ කියලා කියන්නේ. ඒ සම්බන්ධයෙන් දෙවෙනි ධර්ම සංගායනය වගේ තැනකදී ගැටලුවක් මතුවෙනවා නේද? ඉර ඇරි දෑංගුලක් පමණ යනතෙක් ආහාර ගැනීම කැපයි කියලා ඔය දසවස්තු අනුගමනය කර අජ්ජිපුත්තක භික්ෂුන් ඉතින්දී අකැප දේවල් කැපයයි සම්මත කරගෙන අනුගමනය කරා. කොහොමද අටසිල් වලදී විකාල භෝජනයන් අවේලාවේ ආහාර ගැනීම වලකින් කියලා කියන්නේ ඒක ඒ කෙනාගේ මේ ආධ්‍යාත්මික දියුණුව සඳහා යන නිර්වාණය සඳහා යන ගමනට ඒක බාධාවක් බවට පත් වෙනවා. ඒ බණ භාවනා ආදී සිද්ධ කරන්න අපහසුතාවයට පත් වෙන නිසා. ඊළඟට නැටුම් ගැයුම් වැයුම් මල් ගඳ විලවුන් දැරීමෙන් වැළකීම. දැන් නැටුම් ගැයුම් වැයුම් විදිහට ගත්තට පස්සේ බුද්ධහම තුල ගර්හිත විද්‍යාව විදිහට තමයි සැලකන්නේ. මාලා ගඳ විලවුන් මල් ගඳ විලවුන් දැරීම. ඒකට දැන් කෙනෙක් සුවඳ විලවුන් ගල්වගෙන දැන් අටසිල් සමාදන් වෙනවා සුවඳ විලවුන් ගල්වගෙන ඉන්නවා. ඒ කෙනාට තමන්ගේ ජීවිතයේ අනිත්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට නැටුම් ගැයුම් වැයුම් ආදී ඒ කෙනා නිරත වෙනවා නම් ඒකට ඒ කෙනාට මේ ජීවිතයේ තියෙන යථා ස්වરૂපය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට යා වැඩි දුරටත් උත්සාහ කරන මේ ශරීරයේ නැත්තම් තමන්ගේ කාය පිනවීමට තමයි උත්සාහ ගන්න. ඒකට ඒක බාධාවක් වෙනවා නිර්වාණය. ඒ නිසා අටසිල් සමාදන් වන තැනත්තාගේ ගමන වේගවත් නිසා ඒ වේගවත් වෙන්නේ මෙන්න මේ කියන කාරණා නිසා. හරි. ඒකට ඒක නා නැටුම් ගෙවුම් වෙම් ආදීන් ඒ වගේම මල් ගඳ විලවුන් දැරීමෙන් බලන්න. අටවෙනි ශික්ෂාපදයේ උච්චාසයන මහාසන ඒ කියන්නේ උස්සසුම් මහාසන. කියන්නේ උස්සසුම් වෙනකොට සුව පහසු ආසන පරිහරණයෙන් වැළකීම. ඒකට ආසන සුව පහසු වෙනකොට ඒකත් කරන බණ භාවනාව බාධාවක් බවට පත් වෙනවා. දැන් මේක ආචාර ධර්ම පද්ධතියක් විදිහට මේ අපි මෙතෙන්දි කතා කරන්නේ. ඒක ආචාර ධර්ම පද්ධතියක් විදිහට ගත්තට පස්සේ මේක යහපත් සමාජයක් නිර්මාණය කරන්න ඉතාමත් වැදගත් වෙනවා. දැන් නැටුම් ගෙන් ආදී ගත්තට පස්සේ ඕකේ යොමු වෙනකොට සමාජය තුළ මිනිස්සුන්ගේ තියෙන ಗುಣධර්ම
එන්නේ පිරිහීමට පත් වෙන. කියන්නේ අධික ලෙස මේවායේ නිරත වෙන්නේ. ඒ කියන්නේ ධන විනාශ වෙන එක මොක විදිහට සිංහලවාද සූත්‍රයේ බුදුහාරෝය netum game වේම ආදී රොල්ලීම සලකලා උගන්වලා තියෙනවා. ඒකට කෙනෙක් උපේනදානේ විනාශ වෙලා යනවා. ඒකට ඒ කෙනාට දියුණුවක් ලබන්න බෑ ගෘහස්ත ජීවිතය තුළ. නේද? මේ කියන කාරණා එක අෂ්ටාංග සීලය කියන එක ගුණගරුක සමාජයක් නිර්මාණය කරන්න ඉතාමත් වැදගත් වෙනවා. ඉන්න ආචාර ධර්ම පද්ධතියක් විදිහට අෂ්ටාංග සීලය සමාජයකට ඉතාමත් වැදගත් යහපත් ගුණගරුක එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගා ගැනීම සඳහා. ඉන්න මේ අෂ්ටාංග සීලය අනුසස් පිළිබඳව කතා කරොත් ගුණගරුක සමාජයක් ගොඩනගා ගන්න වැදගත් වගේම සූත්‍ර ධර්ම ඇසුරින් අෂ්ටාංග සීලය ආනිසංස මොනවද කියලා කිව්වොත් අංගුත්තර නිකායේ විත්තක අට්ඨංග කෝසිත කියන සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරු මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. දඹදිව 12 මහා ජනපදයේම රජකම ලැබීම අටසිල් සමාදන් වීමෙන් 16න් එකම තරම්වත් නොවැටි. කියන්නේ අපි ಭಾರತೀಯ දේශපාලන පසුබිම් ගැන කතා කරද්දී අපි කිව්ව ಭಾರತයේ 12 මහා ජනපද වලට බෙදලා තිබුණේ කියන්නේ රාජ්‍යයන් 16කට ඔය අංගමගද කාසිකෝසල ආදී වශයෙන්. ඒතර ඔය 12 මහා ජනපදවල රජකම ලැබුණා අටසිල් සමාදන් වීම කියන එකකින් 16න් එක කොටසකට තරම්වත් වටිනාකම නෑ. ඒ තරම් වටිනවා. ඒ කියන්නේ 12 මහා ජනපදයේම රජකම වටීමට ලැබීමට වඩා 10000 ගුණයකින් අෂ්ටාංග සීල සමාදන් වීම ඉතාමත් වටිනවා. ඒ වගේම අංගුත්තර නිකායේ වාසෙට්ට අට්ටංග ගෝසත කියන සූත්‍රයේදී බුදුහාම දේශනා කරනවා දෙවියන්, බඹුන්, මරුන්, දෙවි මිනිසුන් සහිත සියලු ප්‍රජාව අෂ්ටාංග සීලය සමාදන් වෙනවා නම් ඒ ඔවුන්ගේ බොහෝ කාලයක් හිත සුවපිනිස පවතින. මේ විදිහට අෂ්ටාංග සීලය අනුසස් බුදුහාම තුල ගන්නලා තියෙනවා. ඒකට ඔය කියන ඒවා අපිට ප්‍රායෝගිකව ඉතාමත් වැදගත් වෙනවා යහපත් සමාජයක් නිර්මාණය. මේ සමාජය යහපත් කරගන්න තමයි මේ ආචාර ධර්ම පද්ධතිය උගන්වන්නේ. අපි මේක කොච්චර කතා කරුවත් අපිට මේ අපි ජීවත් වෙන සමාජය යහපත් කරගන්න බැරි නම් වැඩක් නැහැ. යහපත් කරගන්න බැරි අපිට මේවා හරියට අපි අනුගමනය කරන්නේ නැති නිසා. ඊළඟ ආචාර ධර්ම පද්ධතිය තමයි සිව් බඹ විහරණය. මේ සතර බ්‍රහ්ම විහරණය කියලා උගන්වනවා. සතර බ්‍රහ්ම විහරණය නැත්නම් සිව් බඹ විහරණය. හරි සතර කිව්වට පස්සේ හතරයි බ්‍රහ්ම කියන්නේ උතුම් විහරණ කියන්නේ පැවැත්ම. ඒකට සතර ආකාර උතුම් පැවැත්ම. ඒකට මේ බ්‍රහ්ම කියන බුදුහාමුදුරුවෝ මහා බ්‍රහ්මයා සතු ගුණාංග හතරක් විදිහට. මහා බ්‍රහ්මයා ඊට බ්‍රාහ්ම කියන ආගම ලෝකේ මෞං කාර්යය විදිහට කියන්නේ මහා බ්‍රහ්මයා සතු ගුණාංග හතරක් තමයි මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. ඒකට මේ බුදුහාමුදුරුවෝ ගන්නවල දෙනවා දෙමාපියන් තුලක් තියෙනවා කියලා එහෙම දේශනා කරන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියන්නේ. හරි. ඒතර මේ සිව්බඹ විහරණ ගත්ත පස්සේ දෙලා තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන විහරණ හතර. මෛත්‍රී. මෙත්තා කියන්නේ මෛත්‍රී. ඒතර මෛත්‍රී කියන එක අපි සියලු සත්වයන් කෙරෙහි පැතිරෙන්නේ කියන්නේ. නැත්නම් මෛත්‍රී කියන එක තව සරල කරුවොත් හිතවත් බව, මිතුරු බව. ඒතර මිතුරු බව කියන්නේ අපි සියලුම සත්වයන් කෙරෙහි පැතිරවන්න ගුණාංගය. ඒතර සියලුම සත්වයන් කියුවට පස්සේ කර්මීය මෙත්ත සූත්‍රයේ දීර්ඝ ලෙස ඒක සියලු සත්වයන් කොටසේ අයිතින සත්ව කොටස උගන්වලා තියෙනවා. කොහොම නමුත් සමස්තයක් විදිහට ගත්තට පස්සේ කර්මීය මෙත්ත සූත්‍රයේදී ගන්නවා මෛත්‍රිය පතුරවන්න ඕනේ කොහොමද කියලා. ඉතින්දි උගන්වන්නේ මෛත්‍රිය පතුරවන්න ඕන හරියට මව තම එකම පුතුව ආරක්ෂා කරනවා. ළමයි හුඟක් ඉන්න මවකට වඩා එක ළමයෙක් ඉන්න මවකට ඒ ළමයා මහ මෙරක් ඒ ළමයා මහ මෙරක්. ඒ ළමයා ආරක්ෂා කරගන්න ළමයට කවන්න පුළුවන් නාවන්න තමයි හැම වෙලාවෙම ඉන්නේ. හරි හැම වෙලාවෙම නාවන්නේ කවන්න පුළුවන් හැම වෙලාවෙම ඔය කියන කාරණාවල තමයි හැම වෙලාවෙම වෙන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි මවක් තමන්ගේ එකම පුත්‍රයා ආරක්ෂා කරනවා වගේ අපි මේ මෛත්‍රිය කියන එක හැමෝම කෙරෙහි පතුරවන්නේ. සමාජයේ කෙරෙහිම පතුරවන්නේ. මාතා යථානියම් පුතං මවක් තම එකම පුතු ආරක්ෂා කරනවා. ඒකට ඒක ප්‍රගුණ කිරීම ඉතාමත් වැදගත්. ඒකේ ආනිසංශ නිත්‍යානිසංස සූත්‍රයේදී උගන්වලා තියෙනවා. ඔබ ඉගෙනගෙන තියෙනවා නේද? සුවසේ නිදයි, සුවසේ පිපිදේ, නපුරුසීන නොදකි, මිනිස්යන්ට ප්‍රිය වේ, අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ, දෙවියන් විසින් රකින්නේ. මේ විදිහට ආනිසංස 11. නිත්‍යානිසංස සූත්‍රයේදී උගන්වලා තියෙනවා මෛත්‍රිය කියන
ප්‍රයෝජන. ඒකට අපි ඒකෙන් පැහැදිලිවම මේ ආචාර ධර්මයක් විදිහට මෛත්‍රිය කියන එක සමාජයට කොච්චර වැදගත්ද කියන කාරණා. දෙවෙනි කාරණාව තමයි කරුණාව. කරුණාව සම්බන්ධයෙන් අපි ඊට කලින් කතා කරලා තියෙන මහා කරුණාව කියලා සංකල්පය. එතෙන්දී අපි කරුණාව විවිධාකාරයෙන් හඳුන්වලා දුන්නා. සාකච්ඡා කරා. සරලව කියනවා කරුණාව කියලා කියන්නේ අන් අයගේ දුකේදී සත්පුරුෂ ජනයාගේ හදවතේ ඇතිවන කම්පනය. ඔය විස්තර කරනවා මෙන්න මේ විදිහට පර දුක්ඛේ සති සාදුණං හදේ කම්පනං කරෝතේති කරුණ. පර දුක්ඛේ සති සාදුණං අන් අයගේ දුකේදී සත්පුරුෂ ජනයාගේ හදවතේ ඇතිවන කම්පනය කරුණාව විදිහට තමයි උගන්වලා තියෙන්නේ. ඒක සමාජයේ ඉතාමත් වැදගත් වෙන. ඒතර කරුණාව කියන්නේ සමාජයේ මිනිස්සු අතර සහජීවනයේ ගොඩනගන අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගන ඉතාමත් වටිනා කියන ගුණාංගයක් විදිහට තමයි කරුණාව කියන ගුණාංගය අපිට සලකන්න පුළුවන්. ඊට තුන්වෙනිට මුදිතා. මුදිතා කියන්නේ තවත් කෙනෙකුගේ දියුණුව දැකලා සතුට වෙන. මේක ඇත්තටම සමාජයේ ඉතාමත් වැදගත් කියලා අපිට තේරෙන්න ඕනේ මේකේ අර්ථයෙන් නේද? ඒ කියන්නේ අද වර්තමානයේ අපි ජීවත් වෙන සමාජය කියන්නේ මේ කියන ගුණාංගය අත්‍තරම අපිට දකින්න විරලයි. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුට වෙන්න පුළුවන් මානසිකත්වයක් අද ඉන්න නැත්තම් නේද? කෙනෙක් කොයි වෙලාවෙත් බලන්නේ තව එක්කෙනෙක් කපාගෙන ඉදිරියට යන්නේ. නැතුව තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න නෙමෙයි. හැමතැනම ඒක රජයේ ආයතනයක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්. කොතනවත් ඒක නෙමෙයි තියෙන්නේ. කෙනෙක් කපාගෙන ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ. තමන්ගේ හැකියාවෙන් ඉස්සරහට එන්න උත්සාහ කිරීමක් දකින්න ලැබෙනවා. හැබැයි අන්න ඒ වගේ සමාජයකට මේ කියන ගුණාංගය තාමත් වැදගත්. මුදිතාව කියන එක මේ බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය ඉතාමත් ප්‍රායෝගිකයි කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. කියන්නේ ඒ වගේ සමාජයකට මේක ඉතාමත් වැදගත් වෙනවානේ. තවත් කෙනෙක්ගේ දිනුවත් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඒක නා විශිෂ්ටයක් නෙවෙයි. කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක ලක්ෂණයක් කියලා අපිට කියන්න පුළුවන්. කෙනෙක් දියුණු වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන් කාර්යය. ඒක තමයි සමාජයට වැදගත් වෙන. ඒ කියන්නේ තව කෙනෙක්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් සමාජය තුළ පුරකම් ඇති වෙන්නේ නැහැ. සත්ත්ව ඝාතන ඇති වෙන්නේ නැහැ. හරි පානඝාතය. ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ තවත් බොහෝ සමාජ අපරාධ ඇති වෙන්නේ නැහැ මේ කියන ගුණාංගය තියෙනවා. මේක ප්‍රායෝගික ආචාර ධර්ම පද්ධතිය තමයි බුද්ධහම තුල ගන්නේ. හතරෙනිට උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බව, මධ්‍යස්ථ බව. ඒකට අපි පක්ෂපාතී නොවි හැම දෙයක්ම මධ්‍යස්ථව දකින්න පුළුවන්. ඇත්තටම අපේ රටේ මධ්‍යස්ථ හැම දෙය දිහා මධ්‍යස්ථව දකින්න පුළුවන් පුද්ගලයා වගේ. එක්ක බලන්නේ මොකක් හරි කණ්ණාඩියක් දාගෙන නේ. අපිට පාට කණ්ණාඩිය කියලා කියන්නේ මොන දේ දිහා බැලුවා බලන්නේ පාට කණ්ණාඩියක් දිහා බලන්නේ. පෞද්ගලික කාලේ මම උදාහරණයක් කියන්නම්. ඔය එක්තරා ටීවී වැඩසටහනකදී ළමයෙක් ඇවිල්ලා තමන්ගේ ප්‍රදේශයේ තියෙන ගැටලුවක් කිව්වා. කියන්නේ ලෝකෙටම රටටම කිව්වා මෙන්න මේ වගේ සමාජීය අපරාධයක් සිද්ධ වෙනවා. ඒකට ඔය දිහා නොඑක පුද්ගල එක විදිහෙම බලමු. ඒ ළමයා එක දේශපාලන කණ්ඩායමකට කොටු ලේබල් කරන්න බැරිවනේ. ඒ වගේ තත්ත්වයකට අද අපේ රටපත් වෙලා තියෙනවා. කියන්නේ තමන් මොකක් හරි පක්ෂපාතීත්වයක් දක්වන ඒ කණ්ඩායමවල පුද්ගලයාට අනුව තමයි ඒ දිහා බලන්න පුරුදු වෙන්නේ. මධ්‍යස්ථව ගැටලුවක් දිහා බලලා කටයුතු කරන මිනිස්සු අඩු. අන්න ඒ වගේ සමාජයකට තමයි මෙන්න මේ කියන ආචාර ධර්ම පද්ධතිය ඉතාමත් වැදගත්. එදාටත් වඩා අද තමයි මේ කියන බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය සමාජයට වැදගත් වෙන පුද්ගලයා මධ්‍යස්ථ වෙන ඕනම දෙයක්. ඒක දේශපාලන වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන් මොන කාරණා වුණත් අපි දිහා මධ්‍යස්ථව බලන්න පුරුදු වෙන්න. කියන්නේ අපේ තියෙන්න පුළුවන් නොයෙක් රුචි අරුචිකම් තියෙන්න පුළුවන්, ලැබියා තියෙන්න පුළුවන්, නේ හිතවත්කම් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම පැත්තකට දාලා අපිට හරි දේ හරි විදිහට දකින්න පුළුවන් ගමන් තියෙනවා. ඒක තමයි බුද්ධහම තුල උගන්වන්නේ. කණේ ගුණාංගය තමයි උපේක්ෂාව කියලා අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. මදහත් බව, පක්ෂපාතී නෙවෙයි, අන්තවාදී වෙන්න එපා කියන බුදුහාමුදුරු මුලින්ම පළවෙනියටම ඉගෙනුවෙත් ඒකනේ. සම්සප්පවතුන් සූත්‍රයේදී අන්තගාමී වෙන්න එපා කියලා අත්තිකිලමතානුയോഗය, කාමක සුකල්ලිකානුയോഗය කියලා අන්ත දෙකක් තියෙනවා. ওই දෙකටම වැටෙන්න එපා කියලා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේකනේ.
මැදමාවත. ඒකට ඒ උපේක්ෂාව කියන්නේ දන්නේ එක. අපි මධ්‍යස්ථව ඕනම දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ සිව්බඹ විහරණය තාමත් වැදගත් වෙනවා සමාජයකට ගුණගරුක ශිෂ්ට සම්පන්න යුක්තිගරුක සමාජයක් ගොඩනගා ගැනීම සඳහා. ඊළඟ ආචාර ධර්ම පද්ධතිය තමයි සතර සංග්‍රහ වස්තු. ඒකට අපි කියනවා සිව් සංග්‍රහව. සිව් සංග්‍රහව. කෙනෙකුට තවත් කෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන් කාරණා හතරක්. කියන්නේ දැන් අපි කෙනෙක්ට සංග්‍රහ කරන්න නම් එක්කවත් බලන්න අපේ අතේ කීයක් හරි තියෙනවා. ඒ වගේ කාරණා. හැබැයි අපි සතු උපයගත්තු ධනයක් තියෙන්න ඕනේ මෙන්න මේ කියන කාරණා දිහා බලද්දී තවත් කෙනෙක්ට අපිට සංග්‍රහ කරන්න, සත්කාර කරන්න අපි තුල අපි සංග්‍රහ සත්කාර කරනවා කියලා කියන්නේ අපි ධනෙන් පෝෂත් වෙන්න ඕනේ, අපි ගුණාංග වලින් පෝෂත් වෙන්න ඕනේ තව කෙනෙක්ට සංග්‍රහ සත්කාර කරලා. ඒතර මේ සතර සංග්‍රහ වස්තු ගත්තට පස්සේ ප්‍රිය සකට කඩ ඇනීමෙන් සමාජයේ යහපැවැත්මට උපකාරී වෙනවා කියලා උගන්වගේ සමාජයක් ඉදිරියට යන්නට යහපත් ස්ථානයකට ගෙන යාමට මේ කියන ආචාර ධර්ම පදේ තමයි වැදගත් වෙනවා. ඒතොර සිංහලෝවාද සූත්‍රයේ දැන් ගිහි විනය විදියට මේකට තරන්න අපේ සැලකුවේ සිංහලෝවාද සූත්‍රයේ ගිහි විනය විදියට සැලකුවා. ඒතොර ගිහි විනය විදියට සැලකෙන සිංහලෝවාද සූත්‍රයේදී උගන්වලා තියෙනවා ගිහි ජීවිතයක් තුළ තියෙන ඕන ගුණාංගයක් විදියට මේ සතර සංග්‍රහ වස්තු. ඒ වගේම තමයි අපි දේශපාලන මූලධර්ම වලදී කතා කරා රාජ්‍ය පාලකයෙක් තුළ තමන්ගේ රාජ්‍ය පාලනය යහපත් කරගන්න මේ කියන ගැනීම කොච්චර දුරට ගොඩනගාගෙන තියෙන්න ඕනද කියන එක. يعني පාලකයා සතර සංග්‍රහ වස්තු වලින් යුක්ත වුණොත් ඔහුට යහපත් රාජ්‍යයක් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා කියන කාරණාව තමයි එතෙන්දී කතා කරන්නේ. ඒතකොට මේකට කරුණු හතරක් අයි වෙන පුතේ. ඒ තමයි දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මකයි. දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මකයි. දානේ කියන සංකල්පය අපි මීට පෙර කතා කරලා තියෙනවා. අපි දන්නවා ඒ වගේම අපි බෞද්ධයෝ විදියට හොඳට ප්‍රගුණ කරන පිළිපදින සංකල්පයක් තමයි දානේ කියලා කියන්නේ. ඒකට දානේ සම්බන්ධයෙන් ගැඹුරු විග්‍රහයක් අපි කලින් පාඩමේදී කතා කරා. කලින් කොටසේදී දස පුණ්‍ය ක්‍රියාවල හරි දැන් මෙතෙන්දි කතා කරනවා සරලව හඳුන්වන්නකෝ දානෙ කියන්නේ මතු බලාපොරොත්තු නැතිව කියන්නේ ඉදිරියට කිසිම බලාපොරොත්තුවක් මේ දෙන්න ලබන දීනාවට තමයි දානෙ කියලා කියන්නේ. කියන්නේ දැන් ඔයාලටින් හතර පස්සේ අතනම අපි වැඩිපුරම දෙන්නේ දානෙද අපි අනුගමනය කරන්න කියලා හිතෙනවා නේද? එක්කෝ අද දානයක් දුන්නොත් එක්කෝ බලාපොරොත්තුන දීවිලෝ කියන්නේ. වගේ කාරණානේ මිනිසුන්ට තියෙන මේ වැරදි තැන් වලින් අල්ලගත්තම වෙනද අර අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ. හරිද? ඒකට අනාගතේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි දෙනවනම් අන්න ඒක තමයි නිවැරදිව බුද්ධහම උගන්වන දානෙ කියන්නේ. මේ දානෙන් කරන්නේ බැඳීම් නැති කරන එක, තෘෂ්ණාව නැති කරන එක තමයි දානෙ උගන්වලා තියෙන බුද්ධහම. එහෙම නැතුව දිව්‍ය ලෝකේ යනවා. හරිද? එකක් දුන්නට පස්සේ 10ක් ලැබෙනවා. එහෙම දානයක් ගැන බුදුහාමුදුරුවෝ ගන්න එහෙම බලාපොරොත්තුකින් දීමක් ගැන බුදුහාමුදුරුවෝ ගන්නන්නේ නැහැ. ඒක දානයේ තියෙන ආනිසංශ තියෙන එක ප්‍රාර්ථනා කළත් නැතත් Taman දානයක් දුන්නා ඒක ප්‍රතිවිපාක Tamanට ලැබෙන එක ප්‍රාර්ථනා කරන්න ඕනි කියලා නියමයක් නැහැ. අර ආයුෂ වර්ණ සත්‍ය බල ප්‍රඥා කියලා විදිහට උගන්වලා තියෙනවා. ප්‍රිය වචනේ කියන්නේ යහපත් වචනේ. ඒක කෙනෙක්ගේ වචනය. අපේ වචනකින්ව සංග්‍රහ කරන්න බැන්න වැඩක් නැහැ කියලා කියනවා නේද? ඒකට අපිට තව කෙනෙක්ට වචනකින් හරි සංග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට වචනයෙන් සංග්‍රහ කරන්න ඒ වචනේ ප්‍රිය වචනයක් වෙනවා. ඒකට ප්‍රිය වචනේ ඊට පස්සේ බොරු නොකීම, කේලම් නොකීම, පරුස වචන නොකීම, හිස් වචන නොකීම කියලා ওই වාග් දුස්චරිත හතරෙන් වලකින්න ඕන කෙනෙකුගේ වචනේ ප්‍රිය වචනයක් වගත් සංග්‍රහ වස්තුවක් විදිහට තමයි සැලකෙන්නේ. අර්ථචර්යාව කියන්නේ අනුන්ගේ යහපත දිසා කටයුතු කිරීම. දැන් කලින් ආචාර ධර්ම පද්ධතිය කියන්නේ සිව්බඹ විහරණ කියන ආචාර ධර්ම පද්ධතියේ මම ඔයාලට කිව්ව මුදිතා කියලා ගුණාංගයක් ගැන. එතෙන්දී අපි කතා කරේ මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැක සතුටු වීම. කෙනෙක් දියුණු වෙනවා නම් ඒ දිහා බලලා සතුටු වීම තමයි මුදිතාව කියලා කියන්නේ. දැන් මෙතෙන්දී සංග්‍රහ වස්තුවක් විදිහට අපි තව කෙනෙක්ට සංග්‍රහ කරන්න පුළුවන් දෙයක් විදිහට කතා කරද්දී
කියන්නේ කෙනෙක්ගේ දියුණුවක් සඳහා කටයුතු වෙනවා. කියන්නේ කෙනෙක් දියුණු වෙනවා නම් අපි ඒකට උදව්වක් කරනවා, උපකාරයක් කරනවා. හරි මේ විදිහට කරගෙන යනවා. නේද? කරන උපකාරය තමයි අර්ථචර්යාව කියලා කියන්නේ. වෙන කමක සමහර හුඟක් ළමයි වැරදිට තේරුම් ගන්නවා වචනේ තේරුම ඒ කියන්නේ වචනාර්ථය ගන්න ගියොත් මේක පාටලනවා. ඒ කියන්නේ දැන් වචනාර්ථය ගත්තොත් මේ අර්ථචර්යාව යහපත් චර්යාව යහපත් හැසිරීම කියලා ගන්නත් පුළුවන් නේ. හැබැයි අර්ථවත් හැසිරීම කියලා ඔයලා සමහර ළමයි ප්‍රශ්න පත්‍රවලදී ලියනවා නේද? හැබැයි අර්ථචර්යාව කියලා කියන්නේ තවත් කෙනෙකුගේ දියුණු දෙසා කටයුතු කිරීම. කෙනෙක් දියුණු වෙනවා නම් අපි ඒකට උදව්වක් කරන. ඒ කෙනාට උපකාරයක් කිරීම තමයි අර්ථචර්යාව කියන්නේ. හතරෙන් ලක්ෂණ තමයි සමානාත්මතාව. උස්මිතිකම් නොසැලකීම. කියන්නේ මිනිස්සු දැන් ලාංකීය සමාජයේ අපින් තියෙන්නේ නේද? ඒකට අපි දන්නවා මිනිස්සු ජාති වශයෙන් බෙදෙනවා. ආගම් වශයෙන් බෙදලා තියෙනවා. කුල වශයෙන් බෙදලා තියෙනවා. මේ ප්‍රදේශ වශයෙන් ඔය අතර බෙදලා තියෙනවා. භාෂා වශයෙන් බෙදලා තියෙනවා. අපි දකුණේ අපි උවේ අපි සතරගමු ඔය විදිහට ප්‍රදේශ වශයෙන් බෙදලා. ඒ බෙදලා ඉන්න සමාජයකට තමයි මේ කියන ගුණාංගය වැදගත්. ඒකද මේ ආචාර ධර්ම පද්ධතිය අදට කොච්චර ප්‍රායෝගිකද කියලා මේ කියන කාරණාවෙන් පැහැදිලි. ඒකට සමානාත්මතාවය කියන්නේ අපි උතුරේ වුණත් අපි දකුණේ වුණත් අපි ඌවේ වුණත් අපි සබරගමුවේ වුණත් අපිට හැමෝම එක හා සමානව සලකන්න පුළුවන්කමක් තියෙනවා. අපි බෞද්ධ වුණත් ඉස්ලාම් වුණත් කතෝලික වුණත් ක්‍රිස්තියානි වුණත් ඔක්කොම එකයි කියලා සලකන්න පුළුවන් වෙනවා. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ඒත් තේන ඔක්කොම එකයි. ඔක්කොම එක සමානයි කියන සලකන්න පුළුවන් නම් අන්න එතන ගුණගරුක සමාජයක් ශිෂ්ට සම්පන්න සමාජයක් වුණේ. ඔබ අපිට ඔහොම සලකන්න බැරි තැන තමයි මේ ගැටුම් පෞද්ගලික කාර්ය පුරාවටම නිර්මාණය වෙන්නේ ওই කියන කාරණා අපිට හැමෝම එක හා සමානව සලකන්න බැරිමත්. ඒකෙන්ද මෙන්න මේ කියන ආචාර ධර්ම පද්ධතිය ඊටමත් වැදගත් වෙනවා යහපත් සමාජයක් නිර්මාණය කරන්න. ඊළඟ ආචාර ධර්ම පද්ධතිය තමයි හිරියොතක් කියලා කියන්නේ. මේ සංකල්පයත් අපි දේශපාලන මූලධර්මයක් විදිහට කලින් කතා කරා. කොට හිරියොතක් කියන එක ලෝකපාලක ධර්මයක් විදිහට හඳුන්වනවා. ඒ වගේම දේව ධර්මයක් විදිහට හඳුන්වනවා. ලෝකයේ පාලනය කරන ධර්මතා දෙකක් මේ හිරියොතක් කියන්නේ. නැත්නම් දේව ධර්මයක්. හරි. කොට හිරි කියන්නේ මොකද්ද? පව්කම් හේවත් ලාමක ක්‍රියාවසේ ලැජ්ජාව. යමෙක් පාප ක්‍රියාවක් කරන්න ලැජ්ජ වෙනවා නම් අන්න ඒක බුදුහාම තුළ හිරි කියලා හඳුන්වනවා. එහෙම නැතුව මේ අතේ පහේ ඇති වෙන හිරි තත්ත්වයක් නෙමෙයි. හරිද? අපි දැන් එක විදිහට වාඩිලා ඉන්නකොට හරි නේ දැන් හිරි වෙනවා කියලා එකක් වෙනව නේද? මේ පණ නැති වෙලා යනවලු. ඒක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. මෙතෙන්දි කියන්නේ ලාමක පාපකාරී ක්‍රියාවන් කිරීමෙන් තියෙන ලැජ්ජාව. ඒතකොට ඒ කියන්නේ ලෝකේ පාලනය. ඒ කියන්නේ මිනිස්සු පාලනය කරනවා. දැන් ලෝකය කියන්නේ බුද්ධාගම විග්‍රහයට ගත්තොත් හරියට ගත්තොත් ලෝකය කියන්නේ පුද්ගලයා. ඒතර ලෝකපාලක පුද්ගලයා පාලනය කරන දා. ඒතර ලැජ්ජාව නිසා පුද්ගලයා පව් කිරීමෙන් වළකිනවා. ඒ කියන්නේ පුද්ගලයා පාලනය කරනවා. හරි. උතප් කියන්නේ බිය. එහෙම නැත්නම් පව් කිරීමට ඇති බිය. දැන් බිය සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඔක බුද්ධාගම වල කොටස් 4කට බෙදෙනවා. හරිද? අත්තානුවාද බිය, පරානුවාද බිය, දණ්ඩ බිය, දුක්ගති බිය කියන. අත්තානුවාද බිය. කියන්නේ කෙනෙක් තමන් කරන ක්‍රියාව පාපකාරී ක්‍රියාවක් නම් ඒ නිසා තමන්ට හානියක් සිද්ධ වෙයි. තමන්ගේ තනතුරට වෙන්න පුළුවන්, තමන්ගේ කීර්ති නාමයට වෙන්න පුළුවන්. හානියක් සිද්ධ වෙයි කියන බය නිසා වරදින් වළකිනවා. ඒකට අපි කියනවා අත්තානුවාද බිය. පරානුවාද බිය. තමන් කරන දේ පාපකාරී දෙයක් නම් ඒකෙන් අනෙක් අය, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන ඒ ක්‍රියාව පහත් කොට සැලකලා තමන්ට අපහාස කරයි, නිඳා කරයි කියලා හිතලා ඒ බිය නිසා වරදින් වළකිනවා. ඒකට කියනවා පරානුවාද බිය. තුන්වෙනියට දණ්ඩ බිය. කියන්නේ දැන් තමන් කරන ක්‍රියාව සමාජයට රටේ පවතින නීතියට පටහැනි වෙන්න පුළුවන්. නේද? ඒ නීතියක් කඩකලා වෙන්න පුළුවන්. ඒතකොට නීතියක් කඩකලාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? නීතිය කඩකලාට පස්සේ අපි දන්නවා මොකද? දඬුවම් නින්න සිද්ධ වෙනවා. ඒ දඬුවමට බිය නිසා මිනිස්සු වරදින් වැළකෙනවා. ඒකට කියනවා දණ්ඩ බිය කියලා. මිනිස්සු හුඟක් වැරදි වලින් වැළකෙන එක හේතුවක් තමයි ඒ දඬුවමට තියෙන බිය නිසා. Tamante හිරේ යන්න වෙන්නේ. වගේ කාරණා නිසා. දඩගහයි. වගේ කාරණා නිසා දඬුවමට තියෙන විශේෂයෙන් දඬුවමට තියෙන බිය නිසා වරදින්
වලකින. දුක්ගති බිය. දැන් ඕනම පුද්ගලෙක් අදහන ආගමක් දහමක් තියෙනවානේ. ඔය අතරේ පහුගිය කාලේ ඔය නිරාගමිකයි කියලා කණ්ඩායමකුත් හිටියා. හරිද? ඒ කණ්ඩායම ගැන නෙවෙයි මම මේ කියන්නේ. කියන්නේ සාමාන්‍ය ඔය ආගමක් දහමක් අදහන පුද්ගලයෝ ඒ ආගම දහමත් එක්ක උගන්වනවා මෙන්න මේ දේ කරොත් යන්නේ දුගතියට. මේ දේ කරොත් යන්නේ සුගතියට. හරි. ඒකට තමන් කරන දේ නිසා දුගතිගාමී වෙයි කියන බිය නිසා වරදින් වලින් මේක කියන දුක්ගති බිය. ඔය විදිහට හිරියොතක් ගත්තට පස්සේ ඒකත් සමාජයේ පාලනය කරන්න මිනිස්සු ගුණගරුක කරන්න ඊටම වැදගත් වෙන ආචාර ධර්ම පද්ධතියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන් බුද්ධ ධර්ම තුල. ඒකට දැන් ඔය ආචාර ධර්ම පද්ධතියත් එක්ක අපි ඊළඟට කතා කරනවා අල්පේච්ඡතාවය කියන ආචාර ධර්ම. අල්පේච්ඡතාවය. මේක අපිට විවිධ ආකාරයෙන් මේ අල්පේච්ඡතාවය කියන එක විග්‍රහ කරගන්න පුළුවන්කමක් තියෙනවා. අල්ප වූ අවශ්‍යතාවය. එනතම් අල්ප වූ ආශාවන්ගෙන් යුක්තව කටයුතු කිරීම අල්පේච්ඡතාවය කියලා හඳුන්වනවා. හැබැයි අල්ප වූ ආශාවන් එහෙමත් නැත්නම් අල්ප වූ අවශ්‍යතාවයන්ගෙන් යුක්තව කටයුතු කිරීම අල්පේච්ඡතාවය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට කියනවා. බොහෝ සැප සම්පත් අපේක්ෂා නොකිරීම අවම පරිභෝජනයෙන් තෘප්තිමත් වීම. බොහෝ සැප සම්පත් අපේක්ෂා නොකිරීම අවම පරිභෝජනයෙන් තෘප්තිමත් වීම. ඒක නම් කවදාවත් වෙන්නේ නැති දේවල් නේ. පරිභෝජනයෙන් තෘප්තිමත් මේක අපි ඉදිරියේදී කතා කරමු. ඊළඟ මෙහෙම කියනවා. ලද පමණින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කළ හැකි වීම, කාර්ය බහුල නොවීම, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම, ඉන්ද්‍රිය සංවරය, සරල පැවැත්ම. උන්වයි කියන වචන වලින් කියවෙන්නේ අල්පේච්ඡතාවය කියන සංකල්පයමයි. එතකොට මේ අල්පේච්ඡතාවය කියන සංකල්පය සමාජයට අවශ්‍ය වෙන්නේ මේ අල්පේච්ඡතාවයත් එක්ක බැඳී පවතින තවත් දෙයක්. මේ තමයි මේක ප්‍රතිවිරුද්ධාර්ථය. ප්‍රතිවිරුද්ධාර්ථය තමයි මහිච්ඡතාවය කියලා කියන්නේ. අල්පේච්ඡතාවයේ ප්‍රතිවිරුද්ධාර්ථය තමයි මහිච්ඡතාවය. ඒතර දැන් මොන අල්පේච්ඡතාවය කියලා මම කලින් විස්තර කරේ අල්ප වූ අවශ්‍යතාවය නැත්නම් අල්ප වූ ආශා ඇතිව කටයුතු කිරීම. මහිච්ඡතාවය කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. ඒකට අධික වූ අවශ්‍යතාව. නැත්නම් අධික වූ ආශාවන්ගෙන් යුක්තව කටයුතු කිරීම මහිච්ඡතාවය කියලා කියනවා. දැන් ওই මහිච්ඡතාවය කියන එක සමාජය තුළ බහුලවම දකින්න තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා අධිකයි. මිනිස්සුන්ගේ ආශාවන් අධිකයි. සීමාවක් නෑ. මේක සරලව දකින්න තියෙන දෙයක් නෙවෙයි. ඒකට උන්නේ කියන මහිච්ඡතාවය නිසා තමයි මේ අපි අද ජීවත් වෙන වර්තමාන සමාජයේ මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම ප්‍රධානම හේතුව මූලික හේතුව හොයාගෙන ගියාට පස්සේ අපිට දැන් දකින්න තියෙන්නේ මහිච්ඡතාවය කියන සංකල්පය. කියන්නේ මිනිසුන්ට තමන්ට තියෙන ආශාවන් අධිකයි. නැත්නම් තමන්ට තියෙන අවශ්‍යතා අධික නිසා තමයි ඔය කියන හැම ගැටලුවක්ම වර්තමානයේ සමාජයක් විදිහට මොකද හැම ගැටලුවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. නැත්නම් ගොඩ නැගිලා තියෙන්නේ. ඒක උනේ කියන සංකල්පය නිසා මෙන්න මේ වගේ අපිට සර්වව කියන්න පුළුවන් මනුෂ්‍ය ඝාතන තියෙනවා. මහිච්ඡතාවය ඒ කියන්නේ අධික වූ අවශ්‍යතා නිසා අධික වූ ආශාව නිසා මිනිස් ඝාතන තියෙනවා. ඊළඟට කාම අපරාධ තියෙනවා. මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ නේද? ප්‍රොජෙක්ට් කියන්නේ දිනපතාම කියනවා. 15 සැවරදී දැරියක් කියලා නේ. කියන්නේ ඔය මිනිසුන්ගේ අධික වූ ආශාවන් නේ. අධික වූ අවශ්‍යතාවයන් නිසා තමන් උපේන ධනෙට කර ගියා ගන්න දෙයක් නැති හින්දා දැන් බලන් යද්දී කෝටිපති ව්‍යාපාරය කියන මේකයි. ඔය අතර ඉන්න මහජන නියෝජිතයෝ නේ. ඔය අධික වූ අවශ්‍යතාව, අධික වූ ආශාව පසුපස්සේ යන්නේ ප්‍රතිඵලයක්. ඊළඟට ගෘහස්ථාරව හොරකම ඔය කියන වගේ සමාජ දුරාචාර බොහෝමයක් වර්ධනය වෙන්නේ කියන මහිච්ඡතාවය නිසා. ඒ කියන්නේ අල්පේච්ඡතාවේ නැති නිසා. ඇයි අල්පේච්ඡතාවේ නැත්තේ? අල්පේච්ඡතාවේ නැත්තේ මිනිස්සු අල්පේච්ඡතාවේට නෙවෙයි වැඩි බරක් දක්වන්නේ. දැන් අපි කතා කරපු මහිච්ඡතාවය. අල්පේච්ඡතාවේට නෙවෙයි වැඩි බරක් දක්වන්නේ මහිච්ඡතාවය. ඒක තමයි පුද්ගල ස්වභාවය. ඒක තමයි පුද්ගල ස්වභාවය. බුදුදහමේ මෙන්න මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. පුද්ගලයා කියලා කියන්නේ නැත්නම් ලෝක සත්‍යය කියන්නේ අතෘප්තිකරයි. කවදාවත්
තෘප්තිමත් වෙන සත්වයක් නෙවෙයි කියලා මේ කියන්නේ. කියන්නේ එයා තෘෂ්ණාවේ, තණ්හාවේ, ආශාවේ දාසෙක් බවට පත් වෙනවා. හරිද? පූනෝ ලෝකෝ අතික්තෝ අතෘප්ති කරයි. තණ්හා දාසෝ තෘෂ්ණාවේ දාසෙක්. ඉවත් ධම්මපදයේ තවත් අපූර්වත්වයෙන් කියන මේ පුද්ගලයාගේ ස්වභාවය මහිච්ඡතාවයෙන් යුක්තයි කියන. එතෙන්දි කියන්නේ නකහාපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. නකහාපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වර්ෂාවක් වුණා. මිනිස්යයින් තෘප්තිමත් වෙන්නේ. කහවණු වර්ෂාවක් පුරාසිට නෙමෙයි. අපි කතා කරන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථික පසුබිම් අපි කතා කරා ඒ කාලේ භාවිතා වෙච්ච මුදල් ඒකක මොනවද කියලානේ මාස්ස අඩ මාස්ස කහව. ඒ කාලේ තිබිච්ච ඉතාම වටිනා මිල අධික මුදල් ඒකක තමයි කහවණු කියන්නේ. ඒකට ඒ වගේ වැස්සක් වැටුණා මිනිස්සු ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නෑ. තවත් ගොඩ යසා ගන්න. තවත් එකතු කර ගන්න තමයි බලාපොරොත්තු වෙන හින්දා තමයි කියන්නේ කහවණු වර්ෂාවක් වතුනොත් සත්‍යය මිනිසා තෘප්තිමත් වෙන්නේ නෑ. නකහාපන වස්සේන තිකාමී විජ්ජති. ඒක තමයි පුද්ගල ස්වභාවය. කියන්නේ පුද්ගලයා මහිච්ඡතාවෙන් යුක්තයි කියන්නේ. ඒකට හැබැයි බුදුදහම තුල උගන්වන ආචාර ධර්ම වෙන්නේ මහිච්ඡතාවෙ නෙවෙයි. ඒක අගය කරන්නේ නෑ. බුදුදහම අගය කරන්නේ අල්පේච්ඡ ජීවිතය. බුදුදහමෙන් හැම වෙලාවෙම උගන්වන්නේ අල්පේච්ඡ ජීවිතය. හැබැයි ඒක ගැන්වීම විතර නෙවෙයි ආදර්ශෙම පෙන්වන්න දෙයක් දෙන්න. බුදුහාමුදුරන්ගේ චරිතය ගත්තට පස්සේ අල්පේච්ඡ. මහසි තාම සරල දීපයක්මන් ගත කරේ සුවිශාල ආරාම තියෙන. ඇතැම් අවස්ථාවන්වලදී බුද්ධ මූලිකව වැඩ විසුනේ. හරි. දැන් 12 වෙනි වස් කාලේ වගේ පත්‍ය පහසුව අඩු වුණා. ඒ උන්වහන්සේට ඒ වස් කාලේ එතනින් අතහැරලා වෙන තැනකට වැඩම කරන්න තිබ්බ. හැබැයි තියෙන අල්පේච්ඡතාවය එතනින් අපිට පැහැදිලි වෙන්නේ තිබ්බ උන්වහන්සේ තුල ගොඩනගලා තිබ්බ අල්පේච්ඡතාවය. ඒකට දැන් 10 වෙනි වස් කාලේ පාර්ලී වණේ වගේ ස්ථානයක මහවරු වෙයිටියේ අල්පේච්ඡතාව. ඒ ආදර්ශය දුන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි බෞද්ධ භික්ෂුව ගත්තත් ඒත් එමයනේ. බෞද්ධ භික්ෂුව තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න සිව්පසෙන් ජීව, පින්ඩපාත, සේනාසන ගිලන. ඔය සිව්පසෙන් තමයි මූලික අවශ්‍යතා සපුරා ගන්න. ඒ කියන්නේ අධික වූ අවශ්‍යතා නැත්නම් අධික වූ ආසාවන් පසුපස ගමන් කරන පිරිස නෙවෙයි බෞද්ධ භික්ෂුව කියලා කියන්නේ. ආදර්ශය අල්පේච්ඡතාවයට ආදර්ශය තුලින් ඉපැත්මෙන්න ලබා දීලා තියෙනවා. ඉතින් මේ අල්පේච්ඡතාවය කියන්නේ වර්තමාන සමාජයේ දැන් මම මහිච්ඡතාවය නිසා ඇති වුණු ප්‍රශ්න ටිකක් කිව්වනේ. ඔය පුද්ගලයා මුහුණ දෙන ගැටලු වලට ප්‍රශ්න වලට එකම උත්තරේ තමයි අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවයේ තියෙනවා නම් පුද්ගලයාට වඩා පුද්ගලයාට විතරක් නෙවෙයි සමාජයට වඩාත් හොඳ යහපත් තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. අල්පේච්ඡතාවය නිසා මෙන්න මේ වගේ ප්‍රයෝජන ටිකක් සමාජයට පුද්ගලයාට ලැබෙනවා. එයාගේ පැවැත්ම ඡාම් වෙනවා, සරල වෙනවා. ගැටුම් අවම වෙනවා. අල්පේච්ඡතාවය. ඒ කියන්නේ අවශ්‍යතා අඩු වෙනකොට ගැටුම් ඇති කරගන්න යන්නේ තමන්ට ලැබෙන දේ. ඊට මානසික සහනය වර්ධනය වෙනවා. මානසිකව සහනය සුවදායකතාවය ගොඩනගෙනවා අල්පේච්ඡතාවය නිසා. කියන්නේ අධික වූ අවශ්‍යතා තියෙනකොට මිනිස්සු ඒ පසුපස්සෙම හවා ගිහිල්ලා මනසත් වෙහෙසවල පුදුම මානසික විකෘතියක් නැත්නම් මානසික අසහනයකටපත් වෙනවා. ඇයි මේ තියෙන අධික ආශාවන් පසුපස්සේ හවා ගිහිල්ලා කොච්චර වේගෙන් ගියත් අපිට මේ සෑහීමකටපත් වෙන්න හෝ ළඟා කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පහසුවෙන් පෝෂණය කළ හැකි වෙනවා. මේ අල්පේච්ඡ කෙනා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. අංකුර අල්පේච්ඡතාවය කියන එක බෞද්ධ භික්ෂුවගේ ජීවිතයෙන් පෙන්වන ආදර්ශය. ඒ බෞද්ධ භික්ෂුව කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. මොනවද අවශ්‍ය වෙන්නේ? චීවර, පින්ඩපාත, සේනාසන, ඊළඟ. ඊළඟ කාරණාව තමයි ලද දෙයින් සතුටින්. තමන්ට ලැබෙන දෙයින් තෘප්තිමත් බවට පත් වෙනවා. ඊළඟට අල්ප කෘත්‍යතාවයෙන් යුක්ත වෙනවා. කටයුතු අවමයි අඩු. ඒ කියන්නේ මොකුත් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. අත්‍යවශ්‍ය දේ පමණයි. අපි කාර්ය බහුලය කියන සමාජයක නෙමෙයි. කොයි වෙලාවෙත් බිසි දවසම ගත්තොත් බිසි. හැබැයි අවසානයේ විග්‍රහයත් බලද්දී ඒ කරපු කාර්යයන් අතර හුඟක් තියෙන්නේ අර
මහිච්ඡතාවය නිසා අධික ආශාවන් නිසා මිනිස්සු තමන් විසින් ගොඩනගාගත්ත කාර්යබහුලත්වයක් තමයි තියෙන්නේ. ඊළඟට අධාර්මික රැකියාවන්ගෙන් දැනුවත් වීම අපේක්ෂා කරන්නේ නැහැ. දැන් මහිච්ඡතාවය නිසා බලන්නේ මොකද්ද? බල්ලෝ මාර්ගය හරි එහෙම නැත්නම් මොන දෙයක් කරලා හරි ඒක තමන්ට හරි වෙන කෙනෙක්ට හරි තමන්ට නැත්නම් වෙන කෙනෙක්ට කොච්චර හානියක් සිදු වුණත් නැත්නම් සමාජයට කොච්චර හානියක් සිදු වුණත් කමක් නැහැ තමන්ගේ ධනය ගොඩනගා ගන්න පුළුවන් නැත්නම් ගන්න මොන රැකියාවක් කරලා හරි කමන්නේ දැනවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒක රටින් භාගයක් දීලා හරි කමන්නේ නැහැ නේ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට ඊළඟ ආචාර ධර්ම පද්ධතිය තමයි සන්තුෂ්ඨිතාව. તો මේ සන්තුෂ්ඨිතාව කියන එකත් මම අර කලින් කිව්ව සංකල්පයත් එක්ක බැඳී පවතින. ඒ කියන්නේ අල්පේච්ඡතාවයත් එක්ක බැඳී පවතිලා තියෙන සංකල්පයක් තමයි සන්තුෂ්ඨිතාව කියලා කියන්නේ. તો මේකෙන් අදහස් කරන්නේ දැහැමි වූ ශිෂ්ට සම්පන්න වූ මානසික තෘප්තිය. දැහැමි වූ ශිෂ්ට සම්පන්න වූ මානසික. කියන්නේ මානසිකව ලබන සතුට. හැබැයි ඒක බුදුදහම තුළ සීමාවක් දක්වලා තියෙනවා. මොකද්ද වෙන්න ඕන? දැහැමි වෙන්න ඕන, ශිෂ්ට සම්පන්න වෙන්න. දැහැමි වෙනවා කියන්නේ ධාර්මික වෙනවා. ඒ කියන්නේ තමන්ටවත් වෙනත් කෙනෙක්ටවත් හානියක් සිද්ධ වෙන්න බෑ. තමන් ලබන මානසික තෘප්තිය නිසා, සතුට නිසා තමන්ට හෝ වෙන කෙනෙක්ට හානියක් වෙන්න බෑ. ඒක තමයි ධාර්මික. ශිෂ්ට සම්පන්න. ඒ සමාජයේ තියෙන නීතින් හර පද්ධති එහෙම නැත්නම් ආචාර ධර්ම වලට පිටින් ගිහිල්ලා ලබන සතුටක් වෙන්න බෑ. හිඳ සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ තමන්ට වගේම අන් අයට හානියක් නොවෙන්න ඕන සමාජයේ තියෙන හර පද්ධතීන් ආචාර ධර්ම ඉක්මවා ගිහිල්ලා ලබන සතුටක් වෙන්න බෑ. ඒකට ඒ කියන සන්තුෂ්ඨිතාව තමයි බුදුදහම තුල උගන්වන්නේ පුද්ගලයෙකුට ලබන්න පුළුවන් උපරිම ධනෙ. ධනෙ ගියට පස්සේ අපි හිතන විදිහට ධනෙ කියන්නේ ඥාන වාන, සල්ලි, දීපල, ඉඩකඩ. හැබැයි බුදුදහම තුල උගන්වන්නේ පුද්ගලයෙකුට ලබන්න පුළුවන් උපරිම ධනෙ වෙන්නේ සන්තුෂ්ඨිතාව. ධම්මපද ගාථාව වුණ ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන විශ්වාසා පරමාඥාති නිබ්බාන පරමංසුන. ඒකෙන්ද කියන්නේ සතුට තමයි. ඒ කියන්නේ දැහැමිව ශිෂ්ට සම්පන්නව ලබන මානසික තෘප්තිය තමයි සන්තුෂ්ඨිතාව කියලා කියන්නේ පැහැදිලි කරලා තියෙනවා. ඒතකොට ඔය කියන සන්තුෂ්ඨිතාව කිසියකටත් බුදුදහම අනුමත කරන්නේ හිංසාව ආදීව ලබනවා. ඒ කියන්නේ තව කෙනෙක් හිංසාවටපත් කරලා තලල පෙළලා පීඩාවටපත් කරලා ලබනවා නම් සතුට ඒක උතුම් සතුටක් විදිහට එහෙම නැත්නම් සන්තුෂ්ඨිතාවක් විදිහට බුදුදහම තුළ සැලකන්නේ. ඒක අපි දකින්නෝනේ සමහර මිනිස්සු සතුටු වෙන තව කෙනෙක්ට පීඩාවටපත් කරලා තමයි කෙනෙක් මරාගෙන හරි වැඩ අරගෙන එහෙම සතුටු වෙන මිනිස්සුත් ඉන්නවා තරම්. ආයතන වල වෙන්න පුළුවන් නේ සමාජයේ නෙවෙයි. තව කෙනෙක් තලල පෙළලා වටන්න පුළුවන් උපරිම විදිහට ඒ මිනිස්සු වටලා මානසිකව වටලා සතුටු වෙන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ සතුට මේ බුදුදහම තුල ගන්න සන්තුෂ්ඨිතාවය නම් නෙවෙයි. ඒ සතුට බුදුදහම තුල කිසිසේත්ම මොහොත කරන්නේ නැහැ. එහෙනම් මේ කෙනෙක් පීඩාවටපත් කරලා හිංසාවටපත් කරලා ඒ පර පීඩකකමකත් කියලා කියන්නේ. තව කෙනෙක් පීඩාවටපත් කරන්න හිංසාවටපත් කරන තමයි මිනිස්සු කැමති. ඒක ඇත්තම බලමු මානසික ලෙඩ. හරිද? මානසික ලෙඩක් විදිහට තමයි අපි ඒක සලකන්නේ. කොහොමද? ඒ වගේ ලැබෙන සතුට සන්තුෂ්ඨිතාව විදිහට බුදුහම තුල හඳුනන්නේ නැහැ. ඒක උතුම් සත්‍යක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණ ආචාර ධර්ම පද්ධතිය තමයි සුබරතාව. දැන් සමාජයේ මිනිස්සුන්ට සුබරතාවය කියන එක ඉතාමත් වැදගත්. දැන් සුබරතාවය කියන වචනේ තේරුමයි පහසුවෙන් පෝෂණය කළ හැකි. මේක කර්ණීය මෙත්ත සූත්‍රය තුලත් උගන්වනවා. ඒතර මේ පහසුවෙන් පෝෂණය කළ හැකි මම අර කලින් කිව්ව සංකල්පය වගේම බෞද්ධ භික්ෂුව මේක ජීවිත ආදර්ශයෙන් ලබා දීලා තියෙනවා. මොකට නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. කලින් කිව්ව බෞද්ධ භික්ෂුව සිව්පසයෙන් තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා කියලා. ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන්නේ. ඒතර භික්ෂු ජීවිතෙන් ඒ ආදර්ශය ලබා දීලා තියෙනවා. මේ සුබරතාවය කියන්නේ සමාජීය පුද්ගලයෙක් වුණාට පස්සේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න බැරි වෙච්ච නිසා තමයි මිනිස්සු අසීමාන්තිකව ධනෙ පෙීමටම කැප වෙලා ආචාර ධර්ම ගිරිහිලා නොඑක් සමාජ ප්‍රශ්න වලට මුල් වෙලා තියෙනවා. ඒකට මේ සුබරතාවය නිසා Tamante විතරක් නෙවෙයි අනික් අයටත් යහපතක් තමයි
සිද්ධ වෙන්නේ. හින්දා ශිෂ්‍යයෙක් විදිහට විශේෂයෙන්ම ශිෂ්‍යයන්ටත් මේ සුබරතාවය කියන එක තාමත් වැදගත් වෙනවා. අද ශිෂ්‍ය ජීවිතය ගත්තට පස්සේ ඇත්තටම අද ශිෂ්‍ය ජීවිතය ගත්තට පස්සේ මේ පහසුවෙන් පෝෂණය කළ හැකි කියන ගුණාංගය නේ. එයි මේ සමාජයත් එක්ක ශිෂ්‍යයා තල්ලු කරලා තියෙනවා වූ අවශ්‍යතාවයන් ගොන්නදලා. එහෙම නැත්නම් දෙඩි තරංකාරීත්වයට යොමු කරලා තියෙනවා. ඒකට ඒක ඉතාම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ආචාර ධර්ම පද්ධතියක් ඔය විදිහට සුබරතාවය කියන්නේ. ඊළඟට අපි කතා කරනවා නීතිය හා නීතිගරුකත්වය සහ ජීවනයේ කියන ආචාර ධර්ම පද්ධතිය. ඒ නීතිය සම්බන්ධයෙන් ගත්තට පස්සේ නීතිය කියන්නේ රටක නැත්නම් සමාජයක තියෙන සම්මතයක්. කියන්නේ සමාජයේ සම්මතයක් තමයි නීතියක් බවට පත් වෙන්නේ. සමාජයේ තියෙන පිළිගැනීම් පද්ධතිය තමයි නීතියක් බවට පත් වෙන්නේ. ඒතකොට මේ නීතියට සමාජයේ නැත්නම් රටේ ජීවත් වෙන හැමෝම අනුගත වෙන්න ඕන, ගරු කරන්න ඕන. අන්න ඒක තමයි නීතිගරුකත්වය කියන්නේ. නීතිය කියන්නේ සමාජ සම්මතයක්. ඒ සමාජ සම්මතයට සමාජයේ ජීවත් වෙන හැමෝම එකඟ වෙන්න ඕන, ගරු කරන්න ඕන. ඒකදී අපි ඒකට කියනවා නීති ගරුකත්වය කියලා. ඒතකොට මේ නීතිගරුකත්වය එක දැනී පවතිනවා සහජීවනයේ කියන සංකල්ප. සහජීවනය කියන්නේ එකමුතුකම. ඒතකොට සමාජයේ හැමෝම නීතියට අනුගතයි නා නීතියට ගරු කරනවා නම් ඒතකොට ඒ සමාජය තුළ සහජීවනය අනිවාර්යයෙන්ම ගොඩනැගෙනවා. නීති ගරුකත්වය කියන එක බුද්ධ ධර්ම තුළ අපරිහානීය ධර්මයක් විදිහට උගන්වලා තියෙනවා. අපරිහානීය ධර්ම ගන්නන මහා පරිනිබ්බාන සූත්‍රය. මේක ඇවිල්ලා දේශපාලන මූල ධර්මය. හරි එතෙන්ද කියනවා නොපෙන වූ නීති නොපෙනී මහා පැන වූ නීති කඩනකොට ආරක්ෂා කිරීම. නොපෙන වූ නීති නොපෙනී මහා පැන වූ නීති කඩනකොට ආරක්ෂා කිරීම. ඒක නීතියක් තියෙනවනේ ඒක කඩ කරන්න බෑ. ඒක ආරක්ෂා කරන්න. පාලකයට එක නීතියයි ජනතාවට එක නීතියයි කියලා එහෙම නීතියක් තියෙන්න බෑ. නැත්නම් දුප්පතාට එක නීතියයි බෝසතාට එක නීතියයි කියලා එහෙම තියෙන්න බෑ. හරිද? ඒ නීතිය හැමෝටම සමාන වෙන්නේ. ඒක කාටවත් කඩ කරන්න අයිතිය ලයිසන් එක කොරප්ප සාදයක් සමාජයේ විසින් ලබා දෙන නෑ. හරි? නීතිගරුකත්වය කියන්නේ අපරිහානීය ධර්ම. දැන් ওই නීතිගරුකත්වය නැති වෙනකොට තමයි මිනිස්සු හරි සමාජය හරි රටක් හරි පිරිහීමටපත් වෙන්නේ. ඒකට උදාහරණ උනතරම් අපිට දකින්න පුළුවන් ওই නීතිය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරන්නේ හැම නිසා මිනිස්සු පිරිහෙනවා. ඒක නීතිය රකින්න මිනිස්සු වෙන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කරන මිනිස්සු වෙන්න පුළුවන්. පිරිහෙන්නේ ওই නීතිගරුකත්වය කියන එක ගොඩනගා ගන්න බැරි වෙච්ච නිසා. ඒතර දැන් බුදුහාමුදුරුවෝ ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කියන්නේ නීතිගරුකව ජීවත් වෙන්න. හරි? කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ශ්‍රාවකයෙකුණු පමණින් ඒ නීතියට පිටින් කියන්නේ නීතියට අනුගත වෙන්න ඕනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ භික්ෂුවත් රටේ පවතින තමා ජීවත් වෙන ඒ කියන්නේ භික්ෂුව වාසය කරන සමාජයට එහෙම නැත්නම් රටේට ක්‍රියාත්මක වන නීතියට අනුගත වෙන්න. ඒක බුදුහාමුදුරුවෝ පනවන භික්ෂුන්ට අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තු. මහණෙනි අනුගත වෙන්න ඕන රාජනීතියට. රජයේ විසින් ක්‍රියාත්මක කරන නීතියට භික්ෂුව අනුගත වෙන්න ඕන අවනත වෙන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුවක් වූපමණින් රටේ පවතින නීති ඉක්මවා යන්න බෑ කියලා තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ නීති හැමෝටම පොදුයි කියන කාරණා බුදුහාමුදුරුවෝ පිළි අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන වැදගත්කම. ඒකට දැන් නීතිගරුකත්වය අවශ්‍ය වෙන්නේ ඇයි? මේ අවශ්‍යතාවය අපිට පැහැදිලි වෙනවා. නීතිගරුකත්වයේ තියෙන අවශ්‍යතාවය පැහැදිලි වෙනවා. ශික්ෂාපද පැනවීමේ පරමාර්ථ ඔස්සේ. කියන්නේ දැන් සමාජයක් ගත්තට පස්සේ සමාජයේ නීති ටිකක් තියෙනවා. ඒකට ඒ වගේ නේද? දැන් වික්ෂු ශාසනය ගත්තට පස්සේ වික්ෂු ශාසනයේ නීති තියෙනවා. හැබැයි අපි දෙන්නේ ඒකට නීති කියලා කියන්නේ. ඉතින් අපි ඒකට කියන්නේ විනය ශික්ෂාපද. සමාජයේදී අපි නීති කියලා කියනවා ශාසනය තුල ගත්තට පස්සේ බුදු සසුන තුල ගත්තට පස්සේ ඉතින් අපි කියනවා විනය ශික්ෂාපද කියලා. හරි. ඒතකොට විනය ශික්ෂාපද පැනවීමේ පරමාර්ථ තියෙනවා. අරමුණු තියෙනවා. අනිත් අරමුණු තුලින් අපිට පැහැදිලි වෙනවා සමාජයට නීතිගරුකත්වයේ තියෙන අවශ්‍යතාවය. එයි සමාජයට නීතිගරුකත්වය අවශ්‍ය වෙන්නේ කියලා. හරි. ඒකට දැන් නීති පැනවීම සම්බන්ධයෙන් කතා කරොත්
බුදුහාඳුරු පළවෙනි අවුරුදු 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හරි. ඔය පළවෙනි අවුරුදු 20 තුල විනය ශික්ෂාපද පනවන්නේ නැත්තේ ওই කාල පරිච්ඡේදය තුල බුදුසසුනට ඇතුළත් වෙච්ච අය ඇතුළත් උනේ තමන් විමුක්තිය සලසා ගැනීම සඳහා. ඒ කියන්නේ සසර ජීවිතය පිළිබඳව ඇත්තම අවබෝධයෙන් කලකිරීමට කියනකොට අවබෝධයෙන් ඒකෙන් ඈතර වෙන්න ඕන කියන තැන ඉඳගෙන තමයි බුදුසසුනට ඇතුළත් වුනේ. එහෙනම් බුදුහාමරණ විනය ශික්ෂාපද පනවන්න අවශ්‍යතාවයක් ඇති උනේ නෑ. ඒ මේ කාල පරිච්ඡේදය කියන්නේ මුල් අවුරුදු 20 බුද්ධත්වයෙන් මුල් අවුරුදු 20 හඳුන්වනවා පඨමාවි සම්බෝධි අවධිය කියලා. එතනින් පස්සේ තමයි බුදුහාමරණ විනය ශික්ෂාපද පනවන්නේ. අර කාලය තුල බුදුහාමරණට අවශ්‍ය මේ ඒ ශ්‍රාවකයන්ට අවවාද ලබා දීම පමණයි. ඒකට අපි කියනවා වාද පාතිමෝක්ෂය කියලා. ඔයාලා අහලා තියෙනවනේ. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝගකන එතම් බුද්ධාන සාසන. ඔගේ අවවාද ලබා දීම. අවවාද පාතිමෝක්ෂයන් තමයි බුදුහාමරෝ ඒ කාල පරිච්ඡේදයේ දුන්නේ භික්ෂුන්ගේ ප්‍රයත්න සඳහා දේශනා කරේ. ඒ වගේම එක් අවස්ථාවකදී සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා බුදුසසුන තුළ විනය ශික්ෂාපද පනවන්න. ඉතින් බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට ලබා දෙන උත්තරය තමයි ආසවට්ටානීය ධර්ම 15 වන තාක්කල් විනය ශික්ෂාපද පනවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. බුදුසසුන තුළ ආසවට්ටානීය ධර්ම 15 වන තාක්කල් විනය ශික්ෂාපද පනවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 15 වුණොත් විනය ශික්ෂාපද පැනවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොනවද මේ ආසවට්ටානීය ධර්ම? රත්ත්‍ඤ්ඤු හත්ත. කියන්නේ සසුන ආරම්භ වෙලා දීර්ඝ කාලයක් ගත වෙනවා. බුදු සසුන ආරම්භ වෙලා දීර්ඝ කාලයක් ගත වෙන්න ඕන විනය ශික්ෂාපද පනවන්න. ඊළඟ වේපුල්ල මහත්තා සසුනේ පිරිස විශාලයි. බුදු සසුන තුල පිරිස අතින් විශාල වීම. ශ්‍රාවකයෝ විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා ඉන්නවා. ඊළඟට ලාභග්ග මහත්තා සසුනට ලැබෙන ලාභ සත්කාර වැඩි වෙනවා. විනය ශික්ෂාපද පනවන්න. ඊළඟට බාහු සත්‍ය මහත්තා සසුන තුල උතුම් බහුල වෙනවා. මේ කියන ලක්ෂණ හතර ආසවට්ටානීය ධර්ම පහළ වුණාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ විනය ශික්ෂාපද පැනෙන්නේ. ඒතකොට අපි දැන් කතා කරන්නේ විනය ශික්ෂාපද පැනීමේ අරමුණු ඔස්සේ පරමාර්ථ ඔස්සේ අපිට නීතිගරුකත්වයේ තියෙන වැදගත්කම අවශ්‍යතාවය හඳුනා ගන්න පුළුවන් කියන කාරණා. විනය ශික්ෂාපද පැනීමේ අරමුණු මූලික වශයෙන්ම 10ක් ගැන කතා කරනවා. 10 තමයි පළවෙනි එක සංඝ සුක්ඛතාය. සංඝයාගේ යහපත භික්ෂූන්ගේ හිතසුව පිණිස බුදුහාමුදුරු විනය ශික්ෂාපද පනවල තියෙනවා. එක එක අරමුණු. ඊළඟට සංඝ පාසුතාය භික්ෂූන්ගේ පහසුව පිණිස බුදුහාමුදුරු විනය ශික්ෂාපද පනවනවා. ඊළඟ අරමුණ තමයි දුම්මඤ්ඤණං පුද්ගලාණං නිග්‍රහය. දුස්සීල භික්ෂූන්ට නිග්‍රහ පිණිස කියන්නේ දුසිල්වත් භික්ෂූන්ට නිග්‍රහ කිරීමේ පරමාර්ථයෙන් විනය ශික්ෂාපද පනවති. තේසලානම් භික්ඛුණාම් පාසු විහාරය. ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය සඳහා යහපත් පහසුව සඳහා දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරය. මෙලොවින් නැති වෙන ආශ්‍රව කෙලෙස් දුරු කිරීම සඳහා සම්ප්‍රායිකානං ආසවානං පටිඝාතය. පරලොවින් නැති වෙන ආශ්‍රව දුරු කිරීම සඳහා කෙලෙස් දුරු කිරීම සඳහා අප්පසන්නං වා අපසාදාය. නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීම සඳහා ප්‍රසන්නං වා බියෝ භාවය. ප්‍රසන්නානං වා බියෝ භාවය. පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු කිරීම විනයානුග්‍රහය විනයට අනුග්‍රහයක් පිණිස ඊළඟට සද්ධම්මට්ඨිතිය සද්ධර්මයාගේ චිර ප්‍රයත්න සඳහා මෙන්න මේ කියන අරමුණු 10 සඳහා තමයි බුදුහාමුදුරුවෝ විනය ශික්ෂාපද පෙන්වන්නේ. කියන්නේ මේ පරමාර්ථ ඔස්සේ තමයි විනය ශික්ෂාපද පෙන්වන්නේ. කියන්නේ දැන් මේ පරමාර්ථ එකින් එක අරගෙන අපි බැලුවොත් මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ සාමූහික පැවැත්ම. කියන්නේ වික්ෂු ශාසනයේ සාමූහික පැවැත්ම වඩා යහපත් කරා. සමූහයේ යහපත සඳහා තමයි කියන්නේ සමූහයක් විදියට එකට සාමූහිකත්වයේ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීම සඳහා තමයි මේ විනය ශික්ෂාපද පනවන්නේ. කොහොම නමුත් මේ විනය ශික්ෂාපද පැනවීමේ අරමුණු 10ක් මේ විදිහට විශ්වාසන දහම් තුල සඳහන් වෙනවා. ඒකට ඔය විදිහට ඔය අරමුණු පෙරදරි කරගෙන බුදුහාමුදුරු විනය ශික්ෂාපද පනවලා තියෙනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපද 227ක භික්ෂුණීන් වහන්සේලා සඳහා 311කුත් පනවල තියෙනවා.
ඒ පනවපු ශික්ෂාපද ගත්තට පස්සේ ඒකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි ආදි බ්‍රහ්මචරීක ශික්ෂා. අනෙක් කොටස තමයි අபிසමාචාරික ශික්ෂා. ආදි බ්‍රහ්මචරික ශික්ෂා කියලා කියන්නේ ශාසනික බ්‍රහ්මචර්යාවේ ආරක්ෂාත්මක. ඒ කියන්නේ බුදුසසුන් ඇතුළත් වුණු තැනැත්තාගේ කියන්නේ භික්ෂුවගේ බ්‍රහ්මචාරී ජීවිතේ, ඒ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතේ ආරක්ෂා කර ගැනීම සඳහා බුදුහාමුදුරු පනවපු මේ ශික්ෂාපද තියෙනවා. කියන්නේ පරාජිකා ධර්ම වගේ එහෙම ගත්තට පස්සේ බ්‍රහ්මචර්යාවේ ආරක්ෂාව සඳහා, ඒ කියන්නේ පැවිද්ද ආරක්ෂා කර ගැනීම සඳහා තමයි ශික්ෂාපද පනවන්නේ. තවත් පැත්තකින් ගත්තට පස්සේ අபிසමාචාරික ශික්ෂා කියන්නේ සාමූහික පැවැත්ම. මේ භික්ෂු සංස්ථාව තුළ සාමූහිකව ඒ සියලු දෙනාගේ පැවැත්ම යහපත් කිරීමේ අරමුණින් තමයි විනය ශික්ෂාපද පනවපු විනය ශික්ෂාපද තියෙන්නේ. ඒක අපිට පැහැදිලි වෙන්නේ. ඒක නීතිය කියලා කියන්නේ ඔන්න ඔය කියන පරමාර්ථ ඔස්සේ ගොඩනැගිච්ච දෙයක් තමයි නීතිය කියන්නේ. ඒ කියන්නේ සමාජයේ සාමූහික පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි නීතියක් පනවලා තියෙන්නේ. එහෙනම් නීතියට අනුගත වෙමින් තාම වැදගත් වෙනවා. ඒ කියන්නේ නීතිකරුවත්වයේ තාම වැදගත් වෙනවා කියන කාරණා. ඒතර ඔය නීතිය ගැන අපි කතා කරා. ඒතර නීතියත් එක්ක බැඳී පැවතිලා තියෙන තවත් සංකල්පයක් තියෙනවා. ඒ තමයි දඬුවම. නීතියත් එක්ක එකට බැඳිලා තියෙන සංකල්පයක්. දඬුවම. તો පාලියෙන් දණ්ඩ කියලා හඳුන්වනවා. දඬුවම සම්බන්ධයෙන් ගත්තට පස්සේ බුදුදහම දඬුවම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුදහම දඬුවම ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි ඒ වගේම අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. අපරාධ වළක්වන්න එකම පිළියම විදිහට බුදුදහම දඬුවම අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ පිළිගන්නේ නැහැ. කියන්නේ සමාජයක තියෙන අපරාධ වළක්වන්න එකම ක්‍රමය දඬුවම් කරන එකයි කියලා කොහෙවත් බුදුදහම පිළි අරගෙන නැහැ. එහෙනම් දඬුවම ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි අපරාධ වළක්වන්න එකම පිළියම විදිහට දඬුවම් පිළි අරගෙන නැහැ. එහෙනම් දඬුවම සම්බන්ධයෙන් කතා කරත් දඬුවම සම්බන්ධයෙන් උනත් බුදුදහම අනුගමනය කරන්නේ ඊටාම මානුෂීය තත්ත්වයක්. දඬුවම කියන එකේදී මානුෂීය තත්ත්වය කියන අමානුෂිකව දඬුවම් දෙන්න ඕන වග දෙන්න ඕන කියලා එහෙම බුදුදහම තුල උගන්වන්නේ කරන උගන්වීම නෑ. ඒ හින්දා බුදුසසුන තුල බුදුහාමුදුරු පනවපු ශික්ෂාපද යම් භික්ෂුන් කණ්ඩායමක් හෝ භික්ෂුවක් කඩ කරනවා එතෙන්දී දඬුවම් ලබා දෙන්න පුළුවන්. ඒ දඬුවම් වලින් නිදහස් වෙන කණ්ඩායම් 6ක් පිළිබඳව බුදුහාමුදුරු උගන්වලා තියෙනවා. නොදැන වැරදි කළ තැනැත්තා, ඉවසිය නොහැකි තැනැත්තා, මනස විකෘති යුතු ස්වභාවයෙන් යුක්ත තැනැත්තා, යක්ෂාවේශයෙන් යුතු තැනැත්තා, වේදනාවෙන් පීඩිත තත්ත්වයට පත් වෙච්ච තැනැත්තා, පළමුවෙන් වැරදි කළ තැනැත්තා. ඒ කියන්නේ මේ වරද පළමුවෙන්ම කරපු කෙනා දඬුවමින් නිදහස් වෙනවා. සාමාන්‍ය රටක නීතියක දුනත් ඒක තත්ත්වය තියෙනවා. මේ උදාහරණ අවස්ථාවක් කියන්න මේ ලංකාවේ හිටිය සේපාල මට නම හරියට මතක හැටියට සේපාල ඒකනායක කියලා පුද්ගලයෙක්. මෙයාගේ දරුවයි බිරිඳයි විදේශගත වෙලා හිටියේ. ලංකාවට ගෙන්න ගන්න උත්සාහ කරා. ඒ උත්සාහයන් සාර්ථකුනේ නෑ. ඒ හින්දා මෙයා මොකක්ද කරේ ගුවන් යානයක් පැහැරගත්තා. ගුවන් යානයක් පැහැරගත්තා. එතකොට මේ ගුවන් යානය පැහැර ගන්නකොට ලංකාවේ නීතිය තුල ගුවන් යානයක් පැහැර ගැනීමට අදාළව මෙන්න මේකයි දඬුවම කියලා නීතියක් තිබුණේ. මේ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වීලා තිබුණේ ගුවන් යානයක් පැහැරගත්ත නැත්නම් මේ විදිහට සිර දඬුවමක් හරි මේ විදිහට දඩ මුදලක් හරි නියම කරනවා කියලා හැම නීතියක් තිබුණේ නෑ. ඒ හින්දා මොකද්ද කරන්නේ? ඒ තැනත්තා ඒ වරදින් නිදහස් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ පළමුවෙන් වැරදි කරපු තැනත්තා ඒ දඬුවමින් නිදහස් වෙනවා. එන්නේ කියලා දැන් හොයන්න යන්න එපා. මොකක්ද කවුරුවක් කරපු නොකරපු වැරද්ද මොකක්ද? එහෙම නැත්නම් දඬුවමක් නැති වැරද්ද මොකක්ද කියලා හොයන්න කියලා ඕක කරන්න ලෑස්ති වෙන්න එපා. ඒකට නීතිකරුකත්වයේ කියන එක ඊටාම වැදගත් කියලා දැන් අපිට පැහැදිලි වෙනවා. විනය ශික්ෂාපද පැනීමේ පරමාර්ථ ඔස්සේ ගත්තට පස්සේ කියන්නේ සමාජයේ සාමූහික පැවැත්ම සඳහා තමයි නීතිකරුකත්වය කියන එක ඊටාම වැදගත් වෙන්නේ. එහෙනම් බුදුදහම මං කියන්නේ දඬුවම ප්‍රතික්ෂේප නොකළට අපරාධ වැළැක්වීමට එකම පිළියම විදියට දඬුවම බුදුදහම තුළ අනුමත කරන්නේ නැහැ. කියන්නේ බුදුදහම පෙන්වන දෙන සංකල්පය තමයි මඟ පෙන්වන තමයි මේ නිසා වරදට පෙළඹෙන හේතු නැති කරලා අපරාධ නැති කරන්නේ. සමාජයේ ගන්නම
ඉස්සෙල්ලම කරන්න ඕනේ මිනිස්සු වරදට පෙළඹෙන හේතු නැති කරන්න. ඔක චක්කවර්ති සීනාද සූත්‍රයේදී තාමත් අපූර්වට විස්තර කරනවානේ. අදනානන්දනි අනුප්පදීයමානේ ගාලිද්දියම් විරුපුල්ලමල වාසී කියලා අපි කතා කරන්නේ තුන්වෙනි පාඩමේදී නේද? කියන්නේ දිලුඳු බව නිසා දුප්පත්කම ඇති වෙනවා, දුප්පත්කම නිසා සොරකම ඇති වෙනවා, සොරකම නිසා අවියාවුද තනනවා, අවියාවුද තැනීම නිසා ජීවිත විනාශ වෙනවා. ඒකට දැන් ඔහොම ඊටම පැහැදිලිව චක්කවර්ති සීනාද සූත්‍රයේදී කියනවා දිලිඳුකම කියන ආර්ථික සාධක නිසා සමාජ අපරාධ වර්ධනය වෙන ආකාරය. ඒකට එතෙන්දී චක්කවර්ති සීනාද සූත්‍රයේදී කියන්නේ මේ අපරාධ වලට ඇතිවීමට හේතු හොයාගෙන ගිහලා හේතුව තමයි නැති කරන්නේ. කියනෝනේ දැන් දිලිඳුකම නිසා සොරකම ඇති වෙනවා, සොරකම නිසා අවියාවද ඇති වෙනවා, අවියාවද නිසා සත්ත්ව ඝාතනය ඇති වෙනවා, සත්ත්ව ඝාතන නිසා බුරු කීම ඇති වෙනවා. දැන් මොනවා සමාජ අපරාධ රාශියක් ඇතිලා. දැන් අපිට ඇතිවෙච්ච සමාජ අපරාධ රාශිය නැති කරගන්න අපි එකින් හේතු හොයාගෙන යනවා. මේ ඉස්සෙල්ලා මොකද? දැන් සරලව මම කතා කරපු කාරණා එක ගත්තොත් බුරු කීම නැති කරන්න අපි සත්ත්ව ඝාතනය නැති කරනවා. සත්ත්ව ඝාතනය නැති කරන්න අවියාවද කියන හේතුව නැති කරනවා. අවියාවද කියන හේතුව අපරාධ නැති කරන්න අවියාවද නැති කරන්න අපි සොරකම නැති කරන්න. සොරකම කියන දේ නැති කරන්න අපරාධය නැති කරන්න අපි සොරකමට පදනම් වෙච්ච දිලිඳු බව නැති කරලා දානවා. ඒතර විදිහට තමයි බුද්ධ ධර්මයේ උගන්වලා තියෙන්නේ අපරාධ වළක්වන්න තියෙන විසඳුම තමයි අපරාධ තීමට එන්නත මිනිස්සු අපරාධ වලට පෙළඹෙන හේතු නැති කරන්න ඕනේ කියන්නේ. ඊට අමතරව නීතිකරුකත්වයක් ඇති කරන්න පුළුවන් ආකාරයේ මජ්ක්‍ධිම නිකායේ කේසී කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එක විදියක් තමයි මිනිස්සු නීතිකරු කරන්න පුළුවන් මිනිස්සුන්ට හොඳින් කරුණු කාරණා තේරුම් කරලා දීලා. හරි මුදු මොලොක් ලෙස පවසලා කියලා මිනිස්සු වරදින් අපරාධ වලින් වෙන් කරලා නීතිකරුකත්වයට පත් කරන්න පුළුවන්. ඊළඟට සැඩපරුසෙ ටිකක් ධර්මයට සැරට කියලා මිනිසුන් වරදි වලින් වෙන් කරගන්න පුළුවන්. දැන් ඔය කියන කාරණා දැන් ගත්තොත් මුදුමෝලොක් ලෙස කියන්න පුළුවන් සාහිත්‍යයෙන් ආගමනේ සැඩපරුස විදිහට පොලිසියෙන් වගේ කියන්න පුළුවන්. ඒක ඊළඟට මුදුමෝලොක් සහ සැඩපරුස කියන ආකාර දෙකෙන්ම ඊළඟ මිනිසුන් නීතිකරුකත්වයට පත් කරන්න පුළුවන්. අතරින්ද ඉවත් කිරීම මෙතන මරණ කියලා දෙන මරලා දාන්න ඕනේ කියන අදහසින්නේ. මිනිසුන්ට යම් දඬුවමක් දීලා නැත්නම් නොසලකා හැරලා කටයුතු කරන්න පුළුවන්. නොසලකා හැරෙනවා කියන්නේ පුද්ගලයා සමාජයේ තවදුරටත් අපරාධ කරන්න ඉඩ දෙනවා කියන අර්ථයෙන් නෙවෙයි. දඬුවමක් දීලා හරි ඒ විදිහට නීතිකරුකත්වයට පත් කරන්න පුළුවන්. මොනවා කියන විදිහට තමයි නීතිකරුකත්වය සමාජය තුළ ගොඩනගා ගන්න කියලා බුද්ධාම උපදේශ ලබා දීලා ඉතින් දැන් අපි අද කතා කරා ආචාර ධර්ම සමූහයක් ගැන. ශ්‍රද්ධාව ගැන කතා කරා, පංචශීල සහ අටසිල් ගැන කතා කරා, සීබඳු විහරණ ගැන කතා කරා, සතර සංග්‍රහ වස්තු ගැන කතා කරා, අල්පේච්ඡතාවය කතා කරා. ඒතකොට ඒ වගේම අල්පේච්ඡතාවයත් එක්ක තියෙන මහේච්ඡතාවය ගැන කතා කරා. හරි. ඉතින් එහාට ගියාට පස්සේ සන්තුෂ්ඨිතාව, සුබරතාව ඊළඟට නීතිකරුකත්වය හා සහජීවනයේ කියන සංකල්පයන් ආචාර ධර්මයන් ගැන කතා කරා. එතකොට දැන් උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න ඔබ මේ මාතෘකා ටික දැන් මේ සාරාංශයක් එක්ක ඉදිරිපත් කරපු මේ කාරණා ටික ඔබ තේරුම් ගත්ත වගේම ඊළඟට තේරුම් ගන්න ඕන කාරණාවක් අපි මේ පාඩම තුළදී කතා බහ කරනවා. ඒ තමයි අපි කතා කරන මාතෘකා එක කොහොමද පහුගිය අවුරුදු වලදී ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙලා තිබුණේ නැත්නම් ප්‍රශ්න සකස් වෙලා තිබුණේ කියන කාරණා. ඒකට දැන් ඔබ ඉගෙන ගන්න විෂය නිර්දේශයට අදාළව මේ වෙනකොට අවුරුදු 2ක මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩනැගිලා තියෙනවා, සකස් වෙලා තියෙනවා. ඒ 2019 සහ 2020 කියන වර්ෂයන් දෙක. ඒකට මම පළමුවෙන්ම 2019 වර්ෂයට ගියොතින් 2019 වර්ෂයේදී අහන මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. නූතන සමාජයේ මුහුණ දෙන ප්‍රධාන සමාජ ගැටලු අවම කර ගැනීමට පංචශීල ප්‍රතිපදාවෙන් ලැබිය හැකි නූතන සමාජ වර්තමාන සමාජයේ අපි මුහුණ දෙන සමාජ ගැටලු අවම කරගන්න පංචශීලයෙන් ලැබෙන පිටිවහද මඟ පෙන්වීම මොන වගේද කියලා පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට අපි උත්තර ලියද්දී
මම කාරණා කිහිපයක් සිහිපත් කරන්න. ඉස්සෙල්ලම අපි පංචශීලය කියන එක සරලව කෙටියෙන් හඳුන්වන්න ඕනේ. කියන්නේ පංචශීලය කියන්නේ ගෘහස්ත ප්‍රතිපදාවේ පදනමයි කියලා කිව්වා. ඊළඟට නිත්‍ය සීලය කියලා කියනවා කිව්වා. ගේහසික සීලය කියලා කියනවා. අන්න මේකට ಜಾති ආගම් කුල ભેදයක් නෑ මේ කොහොමද කියන එක අනුගමනය කරන්න. ඊළඟට අපි අහන්නේ නූතන සමාජයේ මුහුණ දෙන සමාජ ගැටලු. ඒකට අපි තේරුම් අරගෙන තියෙන්න ඕන නූතන සමාජයේ මුහුණ දෙන ගැටලු මොනවද? දැන් මේ පංචශීලයේ ආරක්ෂා නොකිරීම නිසා සමාජයේ මුහුණ දීලා තියෙන ගැටලු මොනවද? ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා. සොරකම් ඇති වෙලා තියෙනවා. පෞල් ජීවිත බිඳ වැටලා තියෙනවා. ඊළඟට විශ්වාසය නැති වෙලා තියෙනවා. ඊළඟට මිනිස්සු විවිධ රෝග වලට ගොදුරු වෙලා තියෙනවා. මේ කියන සමාජ ප්‍රශ්න මෙන්න මේ පංචශීලයේ කඩවීම නිසා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට ඔය කියන සමාජ ප්‍රශ්න අවම කරගන්න පංචශීලයෙන් අපිට මඟ පෙන්වනවා කියලා එක එක ශික්ෂාපද අරගෙන පැහැදිලි කරන්න ඕනේ ඊළඟ පියවරේ යටතේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා සමාජ ප්‍රශ්න අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිත විනාශ වීම කියන සමාජ ප්‍රශ්න අවම කරගන්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකීමකට නේද? හිංසාව කියන සමාජ ප්‍රශ්නය නැති කරගන්න පුළුවන්. ඊට සොරකමෙන් වළකිනකොට සොරකම කියන සමාජ ගැටලුනේ දීපලයි අල්ලස් වංචා සොරකම වගේ පොදු සම්පත් අවවාවිත වගේ දේවල් ඔය කියන නූතන සමාජ ගැටලු නැති කරගන්න පුළුවන්. ඊට කාම මිත්‍යාචාරයෙන් වළකිනකොට පෞල් ජීවිත සුරක්ෂිත කරගන්න පුළුවන්. බාල අපචාර, ස්ත්‍රී දූෂණ, ගණිකා වෘත්තිය වගේ නූතන සමාජ ගැටලු අවම කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට බොරු කීමෙන් වැළකෙනකොට සත්‍ය දැන ගැනීමට, වංචනිකයන්ට නොරැවටීමට, විශ්වසනීය පුද්ගලයන්ගේ හිමි සමාජයක් නිර්මාණය වීමට ඒක උපකාරී වෙනවා. ඊළඟට සුරාව මත්පැටි මද්ද්‍රව්‍ය දුම්රිටි භාවිතයේ නිසා නූතන සමාජයේ මුහුණ දෙන අසහනකාරී තත්ත්වයන් ටිකක් තියෙනවා. මිනිස්සු ලෙඩ රෝග වලට ගොදුරු වෙනවානේ. විවිධ ගැටුම් ඇති කරගන්නවා, නීති විරෝධී ක්‍රියාකරන වගේ නූතන සමාජ ගැටලු අවම කරගන්න පුළුවන්. එහෙනම් මොන විදිහට අපිට පංචශීලය ගැන හඳුන්වලා නූතන සමාජයේ මුහුණ දෙන ගැටලු අවම මොනවද ඒවා අවම කරගන්න පංචශීලයේ මොන වගේ ආකාරයකට වැදගත් වෙනවද කියන විදිහට අපිට පැහැදිලි කිරීමක් තමයි මේ අවුරුද්දේදී බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි අපේ පිළිතුර ගොඩනගෙන්න ඕන සකස් කරගන්න ඕන. මම හිතනවා ඒක ඔබට මේ ප්‍රශ්නෙට නිවැරදිව පිළිතුරක් ගොඩනගා ගන්න යම් මඟ පෙන්වීමක් පැහැදිලි කිරීමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා ඒ පිළිතුර කියන ආකාරය. එන ඊළාට අපි 2020 අවුරුද්දට ගියාට පස්සේ 2020 අවුරුද්දේ අපි දැන් අද කතා කරපු මාතෘකා ටික සම්බන්ධයෙන් නැත්නම් ආචාර ධර්ම පද්ධතීන් සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න දෙකක් නිර්මාණය වෙලා නැත්නම් පේපර් එකේ සකස් වෙලා තිබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ඔබට දැක් ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නය කියලා මම මෙතෙන් හැඳින්වුවට පේපර් එකේ ප්‍රශ්නාංකය වෙනස් වෙන්න පුළුවන්. පිඟානට බෙදාගත් ආහාරයෙන් පවා කොටසක් දන් දී තිරිසන් සතෙකුගේ කුසගෙන නිවීමට උනන්දු දැක්වූ විදානිමාම සියලු දෙනාට දයාබර වදනින් යමතීමට තාම වශයෙන් ප්‍රියමනාප සිනහතුන්ව සංග්‍රහ කිරීමට පුරුදු වී සිටිය. නිති පන්සිල්ද පොහෝ දින අටසිල්ද හොඳින් සුරැකියවූ තමා හොඳින් දන්නා බණ පොත්වල ශබ්ද නගා කියවූ ශ්‍රාවක වූසුවැසියන්ගේ යහපත් දිසාම ලොකු කුඩා බාලමහල දුප්පත් පෝසත් ભેදයකින් තොරව සියලු දෙනා වෙත සමසිතින් යුතුයකම් ඉටු කළ විදානේ මාමා සරල වූ සුන්දර වූ තෘප්තිමත් ජීවිතයක් ගත කළේ. ඒක දැන් ඔන්න විදානේ මාමා ගැන කාරණා ටිකක් කියලා තියෙනවා. ඔයාලා විදානේ මාමා ගැන ලෝක කියවෙන ටික කියවගෙන විදානේ මාමා මොන වගේ කෙනෙක්ද කියලා ඉතින් තේරුම් ගන්න. හරිද? ඒතකොට දැන් මේකත් හරියට අර මම මුලින් ගිහුව ශ්‍රද්ධාව වගේ තමයි. හරියට කරුණු දැනගෙන තමයි මේක අවබෝධ කරගන්න ඕනේ. එක තැනකින් විතරක් අල්ලගත්තොත් මේක සාර්ථක වෙන්නේ. ඒක නිකන් අර අන්ධය ඇතාගේ හැටි කිව්වා වගේ තමයි නේද? කියන්නේ හොඳ වෙලේ අල්ලපු කෙනා එක විදියක් කිව්වා. කන අල්ලපු කෙනා තව විදියක් කිව්වා. කකුල් අල්ලපු කෙනා තව විදියක් කිව්වා. වලිග අල්ලපු කෙනා තව විදියක් කිව්වා. ඒ කියන්නේ කන අල්ලපු කෙනා කිව්වා අලිය කියන්නේ කුල්ලක් වගේ. වලිග අල්ලපු කෙනා කිව්වා අලිය කියන්නේ කොස්සක් වගේ කියලා. බෑ ඒ වගේ අල්ලපු තැන ඒක හරියට ගහණය කරගන්න. ඒතර අන්දේ ඔක්කොගේම අදහස් ගත්තට පස්සේ නිවැරදි වෙන්න පුළුවන්. කොහොම නමුත්
මේ සමස්ත ඡේදයේ අර්ථය තමයි මෙතෙන්දි අහන්නේ. මේ ඡේදයම ගත්තට පස්සේ විදානි මහම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තමයි අහන්නේ. ඒක ඔයාලා දන්නවනේ විදානි මහම. ඒ විදානි මහම ගැන නෙමෙයි මේ. හරි ඔයාලා එක් ගමේ ඉන්න හරි ඔයාලා අහන ඔයාගේ ඥාතිය හරි එහෙම විදානි මහම ගැන නෙමෙයි. අහන්නේ මේ ඡේදය කියලා තියෙන විදානි මහම ගැන නෙමෙයි. හරි. මේ ඡේදය කියලා තියෙන විදානි මහම මෙන්න මේ වගේ ලක්ෂණ පහක් දක්වලා තියෙනවා. මේ ලක්ෂණ පහෙන් මොන වගේ ලක්ෂණයද වඩාත් නිවැරදි වෙන්නේ. කියන්නේ පිළිතුරු සපයද්දී කියනවනේ නිවැරදි පිළිතුරු හෝ වඩාත් නිවැරදි පිළිතුරු. දැන් ඒ අනුව ගත්තට පස්සේ හොඳින් දන් දුන් බව. විදාන මාම දන් දුන්නේ කියලා තියෙනවා. හැබැයි ඒක නිවැරදි. හැබැයි වඩාත් නිවැරදි පිළිතුරු වෙන්නේ ඒක විතරක් නෙවෙයි. ඇයි ඒ? දන් දීම විතරක් නෙවෙයි. යා තුළ තවත් ගුණද තිබිලා තියෙනවා. ප්‍රියවදනින් අන් අය ඇමතු බව. අන් අයගේ යහපත උදෙසාම කැපවූ බවයි. උස් පහත් වේත නොසලකා කටයුතු කළ බවයි. ඒකට ඔය හතරම තිබුණා. ඒ හින්දා අපි උත්තරේ වෙන්න ඕන මොකද්ද? සතර සංග්‍රහ වස්තු හොඳින් ප්‍රගුණ කළ අයෙක් බවයි කියන උත්තරේ තමයි නිවැරදි පිළිතුරු බවට පත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යමු. පහත සඳහන් ප්‍රකාශ අතරින් බෞද්ධ ගැන්වීමට අනුව සාවාද්‍ය ප්‍රකාශය තෝරන්න. පහත සඳහන් ප්‍රකාශ අතරින් බෞද්ධ ගැන්වීමට අනුව සාවාද්‍ය ප්‍රකාශය තෝරන්න. නීතිගරුකත්වය අපරිහානීය ධර්මයක් ලෙස බුදුදහමේ දැක්වේ. නීතිගරුකත්වය කියන්නේ අපරිහානීය ධර්මයක් කියලා කලින් කතා කරා නේද? ඒක මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්තපරිහානීය ධර්මයට උගන්වලා තියෙනවා කියලා නේ තුන්වෙනි කාරණාව විදිහට නොපෙනවූ නීති නොපෙනීමට පෙනුමීට කඩ නොකර ආරක්ෂා කිරීම අපරිහානීය ධර්මයක් කියලා. හරිද? ඒකට එකකින් කියවෙන්නේ නීතිගරුකත්වය අපරිහානීය ධර්මයක් කියනවා. සාමූහික ප්‍රයත්න දෙසා නීතිගරුකත්වයේ අවශ්‍යතාවය ශික්ෂාපද පැනීමේ පරමාර්ථ වලින් පැහැදිලි වේ. සාමූහික ප්‍රයත්න දෙසා නීතිගරුකත්වයේ තියෙන වැදගත්කම ශික්ෂාපද පැනීමේ පරමාර්ථ වලින් පැහැදිලි වෙනවා කියලා අපි කතා කරා නේද? ශික්ෂාපද වෙනුවේ මොන වගේ අරමුණකට බුදුහාමුදුරුවෝ වගේ කාරණා. ඊළඟ අපරාධ වැළැක්වීමේ එකම පිළියම දඬුවම ලෙස බුදු සමය පිළිනොගන. බුදු සමය අපරාධ වළක්වන්නේ එකම පිළියම දඬුවම කියලා පිළි අරගෙන නැහැ. හරිද? අහන්නේ අපි මතක තියාගන්න සාවද්‍ය ප්‍රකාශ. වැරදි ප්‍රකාශ. අපරාධ වලට හේතු සෙවීමට කාලය මිඩංගු නොකොට ඒවා මර්ධනය කළ යුතුය. අපරාධ වලට හේතු සෙවීමට කාලය මිඩංගු නොකොට ඒවා මර්ධනය කළ යුතුය. ඒක අපිට බැලුව ගන්නට වෙන මේක සාවද්‍ය ප්‍රකාශයක් නේද? බුදුදහම තුල ගන්නන්නේ අපරාධ නැති කරන්න හේතු නැති කරන්න. එහෙම නැතුව හේතු හොයන්නේ නැතුව අපරාධ මර්ධනය කරන්න ඕනේ කියලා බුදුදහම තුල ගන්නන්නේ නෑනේ. හරියට අර සමහර රටවල පාලකයෝ වගේනේ. ඉස්සෙල්ලම අපරාධ වලට හේතු හොයන්නේ නෑනේ. නේද? අපරාධය කියන්නේ අපරාධ කියලා ගන්න බෑ ඉතින්. දෙන්න ගත්තොත් දැන් උද්ඝෝෂණයක් තුව කියන්නේ උද්ඝෝෂණයට හේතු හොයන්නේ ඒක මාර්ධනය කරන්න තමයි බලන්නේ. හේතු හොයලා හේතු ටික නැති කරා නම් අතික ඔක්කොම නැති වෙලා යනවා. ඒක ඒ සරල කාරණාව තේරෙන්නේ නැහැ. මේ කියන කාරණාවත් අපිට සමාජය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. කියන්නේ පාලකයෝ තුලවත් දකින්න ලැබෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ උත්තරේ නිවැරදි. එහෙනම් මේක පිළිතුරු බවක්වත් වෙන්නේ හතරවෙනි පිළිතුර අපරාධ වලට හේතු සෙවීමට කාලය මිඩංගු වෙනකොට ඒවා මර්ධනය කළ යුතුයි කියලා බුදුහාම සඳහන් වෙන්නේ. බුදුහාම හැම වෙලාවෙම උගන්වන්නේ අපරාධ වළක්වන්න අපරාධ කිරීමට බලපාන හේතු නැති කරන්න ඕනේ. ඒතර මේ අවුරුද්දේ 2020 අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් අහලා තියෙනවා අල්පේච්ඡතාවයේ සම්බන්ධයෙන්. අපි කතා කරා වර්තමාන සමාජ ප්‍රශ්න හමුවේ සරල දීපැවැත්ම ගැති ප්‍රායෝගික වැදගත්කම බෞද්ධ ගැනීම සුරෙන් පෙන්වනවා. ඒත් මේ ප්‍රශ්නෙට පිළිතුරු ගොඩනගද්දී ඉස්සෙල්ලම පුතේ ඔයාලා ලියන්න ඕනේ අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියලා කෙටි හැඳින්වීම. අල්පේච්ඡතාවය කියන්නේ මොන වගේ සංකල්පයක්ද කෙටියෙන් හඳුන්වන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා වර්තමාන සමාජ ප්‍රශ්න. දැන් මේ අල්පේච්ඡතාවයේ ප්‍රතිවිරුද්ධත්වයෙන් මම ගුණ මහිච්ඡතාවය. ඒ මහිච්ඡතාවය නිසා ඇති වෙන සමාජ ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්නේ සමාජ ප්‍රශ්න ටික අපි ඊළඟට සමන වගේ ගැටලුද නිර්මාණය වෙන්නේ කියලා. හරි. ඒතර මොනවද ගැටලු? මනුෂ්‍ය ඝාතන ඇති වෙනවා, කාම අපරාධ ඇති වෙනවා, සොරකම ඇති වෙනවා, ගෘහස්ථ ආරවුල් ඇති වෙනවා. ඒ වගේ නොයේ දුරාචාර වර්ධනය වෙනවා. මේ සරල දීපැවැත්ම නැත්නම් අල්පේච්ඡතාවය නැති නිසා. ඒ හින්දා මේ වගේ සමාජයකට තමයි බෞද්ධ ගැනීම වැදගත් වෙන්නේ.
හරිද? වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව ඒකේ ප්‍රයෝජන වලින් අපිට පැහැදිලි වෙනවා නේද? සරල පැවැත්ම චාම් වෙනවා, පුද්ගල ගැටුම් මාම වෙනවා, මානසික සාහනය වර්ධනය වෙනවා වගේ අල්පේච්ඡතාවයේ ප්‍රයෝජන මොන තමයි ප්‍රායෝගික වැදගත්කම් විදිහට අපි සලකන්නේ. ඔන්න ඔය විදිහට ප්‍රශ්න සකස් වෙලා තියෙනවා 2019 සහ 2020 අවුරුද්දේදී අපි අද කතා කරපු මාතෘකා ටික සම්බන්ධයෙන්. ඒකට ඔයාලට උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙන ගනිද්දී මේ වගේ විවිධ විෂය නිර්දේශයට අදාළ පාඩම් පිළිබඳව ඉගෙන ගන්න විෂය දැන් මේක රාශී කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා ඔයාලට පුළුවන් ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා දිගටම අපේ YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙලා විෂය නිර්දේශයට අදාළව පාඩම් පිළිබඳව විෂය කරුණු පිළිබඳව දැනගන්න. ඒ වගේම කොහොමද අපි කතා කරන මාතෘකාවලින් කොහොමද පහුගිය අවුරුදුවල විභාගයට ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණේ, ගොඩනැගිලා තිබුණේ, ඒවට මොන වගේ ආකාරයෙන් උත්තර බලාපොරොත්තු වෙලා තිබුණේ සහ කොහොමද අපි උත්තරයක් නිවැරදිව ගලප ගන්න කියන කාරණා පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ හින්දා ඔබට දැනුවත්කමක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ දිගටම YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙලා ඉන්න කියලා ඔබට නැවතත් සිහිපත් කරනවා. ඉතින් අදට අපි අද අපේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්, ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නැවත මේ වගේ අලුත් මාතෘකාවක් එක්ක නැත්නම් ඊළඟ පාඩමත් එක්ක හමු වෙනවා. ඔබට සුබ අනාගතයක්.